ඉස්කෝලේ පන්ති නිසා මේ ඒගොල්ලන්ට ටිකක් එන්න බලක් වෙන කතාවක් වුණා කමක් නැහැ වැඩි පටන් ගමු. එතකොට මේ අද කියන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි එක මෙන්න මේක. මේ විභාගයේ ගැන මම එදා කතා කරා. විභාගයේ තියෙනවා විභාගයේ අද මම දානවා වෙබ්සයිට් එකට. අපි වෙබ්සයිට් එකේ තමයි තියෙන්නේ විභාග කරන්න තියෙන්නේ. ඔයාලා දෙන වෙබ්සයිට් එකට ගියා. වෙබ්සයිට් එකේ මේ ඉඳන් තමයි විභාග කරන්න තියෙන්නේ. එතකොට ප්‍රශ්න තියෙනවා 12ක්. ප්‍රශ්න 12ක් තියෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන්නේ. උත්තර දෙකයි තියෙන්නේ. උත්තර දෙකෙන් හරි උත්තරයයි තෝරන්න තියෙන්නේ. ඊතර උත්තර දෙකම තෝරන්න නැහැ. එක උත්තරයයි තෝරන්න තියෙන්නේ. ඒක මතක් කරලා තියාගන්න. එක උත්තරයයි තෝරන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා 12ක්. ඒ 12ටම උත්තර ලියන්න ඕන. හේතුව මෙන්න මේකයි. ඒ විභාගේ පාස් වෙන නම් එතන දාලා තියෙනවා ලකුණු 70ක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. 70ක් හෝ ඊට වැඩිය. පැහැදිලිද කතාව? ලකුණු 70ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. එතකොට මේ මම පෙන්නන්නම් ඔයාලට මේ කොහොමද ගිහිල්ලා ඒ කරන්න තියෙන්නේ කියලා. ඒ විභාගේ තමයි ඔය දැන් අද කියන්නේ අද මම දාන විභාගේ තමයි ඔයාලට මම කියවන විභාග පහක් තියෙනවා කියලා. විභාග පහක් වගේ කියන පහක් සමහරට 6ක් වෙන්නත් පුළුවන්. 6ක් කියලා කියන හේතුව මේ අර ප්‍රධාන විභාග පහට අමතරව තවත් එක විභාගයක් තියෙනවා. ඒක අර ඔක්කොම නිකන් කවර් කරලා කරන විභාගයක් වගේ එකක්. එතකොටම පැහැදිලි කතාව. එක් වෙන වෙනම විභාග සෙට් එකක් තියෙනවා. ඒ විභාග පහට අමතරව අන්තිම විභාගේ අර සියල්ලම ආවරණය වෙච්ච විභාගයක් වෙයි තමයි. එතකොට මේ ඔන්න ඔතන වැඩි යන්න තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ පළවෙනි විභාගේ. ඒතර මේ පළවෙනි කාරණාව විභාගයට අනිවාර්යෙන් 70කට වඩා තියෙන්න ඕන නැත්නම් ප්‍රශ්නයක්. එතකොට අපි හිතමු යම් කිසි වෙලාවක ලකුණු 70කට අඩුයි කියලා. එහෙමනම් තව සැරයක් කරන්න පුළුවන්. පැහැදිලිද? තව සැරයක් කරන්න පුළුවන්. එහෙම කරලා ඒක අනිවාර්යෙන් ලියන්න නැත්නම් ප්‍රශ්නයක්. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි මෙතෙක් පොඩ්ඩක් ප්‍රශ්නයක් අහනවා. සර් මට එක යහනු බලනවා කමක් නැද්ද? ඔව් ඔයාගේ යාළුවෙක් වෙන්නේ නැති. මෙහෙමයි. එතකොට මේ බැලුවට කමක් නැහැ අද බලන්න. ඉතින් මේක අදහසක් ගන්න ඕනේ. විභාග කරන්න වෙන්නේ එක්කේ විභාග කරන්න ඕන අදම කරන්න පුළුවන්. ඔව් අදම කරන්න පුළුවන්. මම තා චුට්ටකින් වැඩි කරලා පෙන්නන්නම්. යා සල්ලි කිව්වා. හා හරිනේ. ප්‍රශ්න එක තමයි මගේ. එතකොට මේ මෙන්න මෙහෙම කතන්දරේ. ඔයාලට මට කියන්න ඉස්සෙල්ලා ටියුට් හම්බුණාද කියලා කාටද? ටියුට් හම්බුණාද කියලා පොඩ්ඩක් මට කියන්නකෝ. මට හම්බුණා. ඔව් ඔතන දැන් මේ ඉන්න සෙට් එකෙන් මට කියන කවුරු හරි හම්බුනේ නැති කෙනෙක් ඉන්නවනම් හරි. ඒක කාටවත් හම්බෙලා වගේ. කවුරුත් හම්බෙලා නේද? කාටවත් හම්බුණා ටියුට් නේ? හරි. හම්බෙලා තමයි. එතකොට මේ ඔයාලගේ ඒ ටියුට් එකේ මට කියන්න දැක්කද කියලා මේ කවරේ පිට කවරේ පෙල්ලුවට පස්සේ නම්බර් එකක් තිබුණද කියන්නකෝ. නිකන් 1005 1008 වගේම නම්බර් එකක්. ඔව් සර්. ඔව් එතකොට මේ අන්නේ නම්බරේ තමයි ඔයාලගේ නම්බරේ වෙන්නේ. ඒ කියන්නේ දැන් විභාග ලියනකොට මේ විභාගෙට ඔයාලා නම දාන්න ඕනේ නම්බර් එකේ. ඔබ දැන් 1005 1010 යන්නේ එහෙම. නම ටයිප් කරන්නේ නැහැ විභාගෙදී. එතකොට අපි මේ 1005 කියලා ලියලා උත්තර ටික දෙන්න පස්සේ ඒ 1005 කියන එකට තමයි ලකුණු ටික යන්නේ. එතකොට මේ නම පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මතක් කරලා තියාගන්න. නම්බර් එක හරියට ටයිප් කරන්න. මම ඒකේ නම්බර් ටිකක් දුන්නේ. එතකොට ඔයාලා ගාව තියෙන නම්බර් ටික අපි ගාව තියෙනවා. මම ඕන එක සැරයක් කියවන්නම්. කාගෙත්ම නම්බර් ටික පොදුවේ. මිතුන් හිරුෂාන් 1003, MK බිනුර ජමෝත් 1005, යසිත් රන්දීප 1010, චලින්දු තීක්ෂණ 1007, සසින්දු නිම්සර 1000, සවින්දු 1001, රනිතු රන්කෙත් 1004, අකිල රවිශාන් 1002, යුහාන් කෞශල් 1006, ශයන් ඔශිරු 1009, ඉෂාන් හංසන් 1008, කවිස් සහරංගට නම්බර එකක් නැතුව ඇති. එහෙම නේද? නෑ සර්. ඔව් ඔයාට නම්බර එක වටින්නේ 1011. හරිද? 1011. ඒ නිසා ඒක පොඩ්ඩක් ලියා ගන්න පැහැදිලිව. ඔයාගේ නම්බර එක 1011. ඒක අනිවාර්යයෙන්. හා සර්. අයි නැත්නම් මේ ටියුට් එකේ නම්බරේ? ඒක නැත්තේ හේතුවක් තියෙනවා. ඔයාට මේ
ඔයාට මම කියවනේ වෙච්ච කේස් එක ඇඩ්‍රස් කේස් එක ඊට පස්සේ අන්තිමේදී මොකද්ද උනේ ටියුට් එක ගහලා දෙන්නම් නම්බර් එකත් මාරුණා පැහැදිලිම කතාව ඒකයි නම්බර් එක ඒ කියන්නේ ඒක මම පෑනෙන් තමයි ලිව්වේ print කරපු නම්බර් එකක් නෙවෙයි පෑනෙන් ලියලා තමයි මේ තැපැල් කරේ ඉතින් ඔයාගේ තැපැල් කරන්න උන්නති නිසා ඒක නම්බරේ ලියන්න බැරි වුණා ඒකයි අමතකුනේ ඒතර ඔයාට වෙන්නේ 1011 මතක් කරලා තියාගන්න ඒකෙන් තමයි ඔයාලා විභාග ලියන්න ඕන මම තාජුට්ටිගෙන් පෙන්නන්නම් කොහොමද විභාග ලියන්නේ කියලා එතකොට ඒ දෙවෙනි කාරණාව මේ දේවල් හොඳට මතක් කරලා තියාගන්න දෙවෙනි කාරණාව ඊළඟ කතාව කවදද ලියන්න ඕනේ? තේරුණේ කවදද ලියන්න ඕනේ? අද මම දානවා මේ එකට අද දාන වෙබ්සයිට් එකට දැන් මම දැන් ඔක්කොම ලෑස්ති කරලා තියෙන මට තියෙන ලින්ක් එක ෂෙයා කරන්න තරයි මම මේ මොහොතේ උනත් දාන්න පුළුවන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ලින්ක් එක දාලා මේ මොනවද පෙන්නන්නම් කොහොමද විභාග ලියන්නේ කියලා හරිද එතකොට පුළුවන් නේ නැත්තම් පළවෙනි විභාගේ තමයි මේ පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ ඊට පස්සේ අනිත් හැම විභාගෙම තියෙන ඔය ක්‍රමයට ඒතර පළවෙනි විභාගේ ගැන මම පොඩ්ඩක් කියන්න හේතුව කොහොමද ලියන්නේ මේ උත්තර ටික ලියන්නේ කියලා දෙන්නේ මේ ඔයාලා දන්නේ නැනේ මේ කොහොමද මේ කිරෙන්නේ කියලා. එතකොට මේ ක්‍රමයට තමයි ඉතුරු විභාග ටිකට ලියන්න තියෙන්නේ. ඒතර ඒ නිසා පොඩ්ඩක් හොඳට පැහැදිලිව බලන්න. එතකොට ප්‍රශ්න 12ක් තියෙනවා. ඒ කතන්දර එහෙමයි. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි මෙතන මේ සමහර අය ඉන්නවා මේ සල්ලි නොදීපු අය හේතුව මේ මම කියවනේ ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මැසේජ් එකක් දාලා කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම එදා ඉඳලම කිව්වේ කතාව. ඉතින් අද මේ මාසේ අන්තිම දවසේ අද සිට හරිද අද සිට කෙලින්ම දැන් මම කියවනේ විභාග තියෙනකන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. يعني විභාග තියෙනකන් මම කිව්ව ප්‍රසිද්ධිය කාටත් මතක ඇති. එහෙම මුදල් වල ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා කියන්න. එතකොට කියන්නේ මොනවා හරි හේතුවක් නිසා සල්ලි දාන්න යන්න විදියක් නැහැ. එහෙම කතන්දරයක්. එමුණා මට කියන්න කියලා මම කිව්වා. එතකොට එහෙම කියපුවා හිටියේ ඒගොල්ලෝ එන්න දුන්නා. මොකද මම මෙතන ගේට්වේ කතන්දරයක් දැම්මනේ. එතකොට පස්සේ මම ලින්ක් එක දැම්ම ඉතින් කාටත් පොදු යන්න. එතකොට මතක් කරගන්න මේ මාසේ සිට දැන් සමහරව නම් ඉස්සරහටත් එක සල්ලි දාලා තියෙනවා. ඒතර ඒ අයට මේක අදාළ වෙන්නේ නැහැ. එතකොට දැන් මේක අද රෙකෝඩ් එකක් විදිහට දානවනේ. ඒ නිසා මම මේ කාටත් පොදුවේ කියන්නේ මේ මාසේ අදින් ඉවරයි. ලබන සතියේ සිට අනිවාර්යෙන් මුදල් ගෙවීම කරන්න නැත්නම් මොකද මේ විභාග කෝස් එකක්නේ මේ කෝස් එකක් වුණාට පස්සේ මම කලින් කිව්වා account open කරන්නේ මුදල් ගෙවන අයට විතරයි. එතකොට දැන් මෙතන ප්‍රශ්න කීපයක් වුණානේ. හරේ මේ බැංකුව කේස් වුණා. හරේ මේ නිසා ඒ කතන්දර මම චුට්ටක් බ්‍රේක් කර හිටියා. මොකද මේක කරන්නත් බෑ. ඒත් මම කිසි විදිහකට අඩුපාඩුවක් කරේ නැහැ. පොඩක් බ්‍රේක් කරේ account හදන එක විතරක්. එතකොට account හදනවා එක බ්‍රේක් කරනවා කියලා කියන්නේ විභාග ටික කියන්නේ පොඩ්ඩක් පරක් වෙනවා කියන එක. විභාග තව ගොඩක් තියෙනවානේ. තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන. මේ කතන්දර නිසා ලබන සතියේ සිට මුදල් ගෙවුවා අයට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ අපේ වෙබ්සයිට් එක හරහා. හොඳට මතක් කරලා තියාගන්න. අනිත් එක තමයි මේ දෙවෙනි දවසේ රෙකෝඩින් එකක් යනවා. සවුන්ඩ්ක් තියෙනවා, අඟහරුවාදක් තියෙනවා. පුළුවන් දවසකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සවුන්ඩා තියෙන පන්තියම තමයි රෙකෝඩ් එකක් විදිහට අඟහරුවාදට යන්නේ. හරිද? එතකොට මේ දවස් දෙකේම එක යන්නේ. දවස් දෙකට මුලත් එන්න පුළුවන්. එතකොට ලබන සතියේ සිට මුදල් ගෙවීම අනිවාර්යයි. හේතුව මම කිව්වා මේ කෝස් එක account open කරලා වැඩ යන්න හදන්නේ. නැත්තම් මේක හැමදාම එකම තැන තමයි තියන්න වෙන්නේ. එතකොට ඒක තාත් මතක් කරගන්න. එතකොට මේ පන්ති කීම් සම්බන්ධව ඕගොල්ලෝ කිසිම පාඩුවක් කරලා නැහැ. මගේ අතින් යම් කිසි දවසක් පන්ති එකකට බැරි වුණා නම් ඊට පහුවෙන්දදී රෙකෝඩින් එකක් දීලා තියෙනවා. මොකද දවස් දෙකක් දැන් තියෙනවනේ. එතකොට මගේ පැත්තෙන් කරන්න ඕන දේවල් සියල්ලම කරනවා. ඒක තමයි කතාව. එතකොට අනිත් කතාව තව එකක් තියෙනවා. දැන් මේ පොලිමට කියන්නේ මම මේ මතක් කරන්න ඕන දේවල් නිසා අනිත් එක තමයි මේ අපේ පන්තිය මම කියන්නේ පන්තියක් තියෙනවා කියලා. එතකොට අපි පන්තියක් පැවැත්වුණා සිකුරාදා දවස්වල තමයි පන්තිය තිබුණේ. එතකොට මේ ඔයාලා සමහර අය එනවා සමහර අය එන්නේ නැහැ. එතකොට දැන් මගේ පැත්තෙන් කරන්න ඕන දේවල් මම කරලා තියෙනවා. අපේ පන්තියට අපි සල්ලි ගත්තේ නැහැ. පැහැදිලිනේ? අපේ පන්තියට සිකුරාදා තියෙන සාමාන්‍ය ICT පන්තියට ඒක තමයි සිලබස් එක යන්නේ. ඒකට සල්ලි ගත්තේ නැහැ. ඒක මෙතෙක් නොමිලේ තමයි ගිය මාස දෙකමාර 3කට ආසන කාලයක් නොමිලේම ගියා. එතකොට හිටපු ගමන් පන්ති නැද්ද දවස් තිබුණා. එහෙම හැරුණකොට මම ඉතින් ඒවට ආයි කරන්න කියන්නේ මොකද කොහොමද නිකන් යන පන්තියනේ. ඒ නිසා එතකොට මගේ පැත්තෙන් කරන කාරණා ඔක්කොම කරලා තියෙන්නේ. සහභාගී වීම හෝ නොවීම ඕගොල්ලෝගේ වැඩ. හරිද? මම කරන්න ඕන දේවල් ටික කරලා තියෙන්නේ. මුදල් අය කරෙන්නේ නැහැ. ඉතින් මම දැනුවත් කිරීම කරා සමහර අය ඉන්නවා දැන් ඉංග්‍රීසි මීඩියම් අය ඉන්නවා. ඉංග්‍රීසි මීඩියම් ඉන්නවා බලංගොඩ හෝ අම්බලංගොඩ පැතිවලින්. මම මොකද Facebook එකේ හැදුවා මේ බූස්ට් එකක් කරා පෝස්ට් එකක් බූස්ට් කරලා යවුවා සතියක්.
එතකොට ඒකෙන් ආවා කොළඹ පැත්තේ අය කීපය දෙනෙක්. එතකොට මේ ඒගොල්ලොන්ට සාමාන්‍ය ලොකු මොනවද තියෙනවා හේතුව තමයි 7 මම 4වෙනි පන්තිය පටන් ගන්නවා කියලා තියෙන්නේ. 7යි 1 වුණා ටක් ගාලා මැසේජ් දානවා කෝල් දාන්න. ඒගොල්ලොන්ට ඒ වගේ මොනවද තියෙනවා. මොකද ඒගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් වෙලා. ඒතර මම ඒගොල්ලොන්ට ගැලපෙන්න තමයි මේ පන්ති දෙකම කරේ. එතකොට සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් කාටවත් ගැලපෙන්නයි මම පන්ති කරේ. දවස් කීපයක් පන්ති කරා. ඒගොල්ලොන්ට හොඳයි සැටිස් මට කතා කරලා ආයි කිව්වා. ඉතින් එහෙම තමයි මේ පන්ති කරේ. ඒතර මම ඒ මාසෙට සල්ලි ගත්තෙත් නැහැ. ඒතර මම ඔයගොල්ලන්ට එන්න කියලා කිව්වා. සහභාගී වීම හෝ නොවීම ඕගොල්ලොන්ගේ වැඩ. ඉතින් මම කරන්න ඕන දේවල් ටික කරලා ඉවරයි. හරිද? කාටවත් කියන්න බෑ. මේ අපෝයි පන්ති කරේ නෑ අර මේ මොකද හිටපු අයත් ඉන්නවනේ. දැන් මෙතන හිටපු අයත් ඉන්නේ. ඒගොල්ලෝ සහභාගී වුණා. මම ඒගොල්ලොන්ට කියන්නේ මේ අපි මේ වැඩේ කරපු බව. නැත්තම් හිතුවොත් එම් පන්තිය කරේ නෑ කියලා නිකන් මගහැරලා ගියා වගේ. නෑ කෝස් එක වෙනම එකක්. ඒකත් අපි කරනවා. ඒක අවුරුද්ද දන්නවනේ. මේක වෙනයි අරක වෙනයි. ඒතර අපි දෙකම කර බවත් තමයි මම මේ මතක් කරේ. හරිද? එතකොට ඒ කාරණාවත් මතක් කරලා ගියා. ඒතර ඒක තියෙන සිකුරාදා. හරිද? ඊළඟට හරි. ඒතර මේ අද හැකින්නයක් කරනවා. අද හැකින්නයක් කරලා ඒකත් කරනවා මේ අවශ්‍ය දේවල් ඔක්කොම කතා කරලා. එතකොට මේ විභාග ගැන මම කියුනේ. අද කතා කරන විභාගෙට අවශ්‍ය දේවල් ටික කතා කරලා හැකින් එකක් කරලා තමයි අද පන්තිය කරන්නේ. එතකොට අනිත් කාරණාව තමයි හෙට දවසේ රෑ 4ට පන්තිය තියෙනවනේ. හෙට රෑ 4ට පන්තියක් නැහැ. අද මේ කරන පන්තිය කෙලින්ම YouTube එකට දානවා. පැහැදිලිද? YouTube එකට දාලා YouTube එකෙන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරිද? එතකොට ආයි හෙට රෑ 7ට මේ WhatsApp දාන්න එපා පන්තිය link එක නැහැ කියලා. මම කෙලින්ම ඒක දානවා. හරි. ඊළඟ කාරණාව තමයි මේ සමහර අය මම මේ මතක් කරගෙන මේ දඩබඩ ගාලා කියාගෙන ඉන්නේ කාලය වටනවා. ඒ අංක එක කාලය වටනවා. අනිත් එක තමයි ඔයාලට මම කියන්න ඕන දේවල් ටික ඉඳලා මම මේ කියන්නේ. මොකද දැන් අද කීප දෙනෙක් හිටියත් මේක බලන අය ඇතිනේ. අන්න එයාටත් ඒක ගැලපෙන්නේ මම මේ කතා කරන්නේ. මේ සමහරු නිකන් මැසේජ් දාලා අහනවා මේ ආරම්භ කරන්නේ කොහොමද? මෙහෙම කරන්නේ කොහොමද? මේ වැඩ එක එක දේවල් කරන විදිය. ඊට පස්සේ මෙහෙම කරන්න පුළුවන්ද? නිකන් අර මගෙන් අහනවා. එහෙම දෙයක් කරන්න පුළුවන්ද? අන්නෝනේ පද්දට කියන්නේ. නිකන් අර නිකන් මගේ හැකියාව මයින්නවා කියන සමහර ප්‍රශ්න අහනවා. නිකන් එහෙම අවශ්‍ය නැහැ. හරිද? මොකද මට යමක් කරන්න බැරි නම් මම මේ වැඩ පටන් ගන්න නැහැ ඒකේ කතාව. නිකන් අර එහෙම මම දන්නේ කවුද කියලා සමහරව මට WhatsApp දාලා අහනවා මෙහෙම කරන්න පුළුවන් නම් කියන්න. අර නේ ඒ වගේ නේ අමුතු කතන්දර වගේක් දාලා තිබුණා. මම ඒවල උත්තර දුන්නා. මම කවුද කියලාවත් දන්නේ නැහැ. ඉතින් අර ඒ නිසා මේ මොකද මම ඉතින් දන්නේ නැහැ කවුද කියලා. මේ සමහරු නම් එහෙම අමුතු විදියට එනවා. ඉතින් මේ මම ඉතින් කවුරුවත් දැන් ළමයි මට්ටමින් තමයි මම හිතන්නේ. ඉතින් මේ නිකන් අර ජෝකර් වැඩ කරන අය ඉන්නවා. ඒ නිසා එහෙම වෙන්න එපා. පැහැදිලිව මේ අවශ්‍ය දෙයක් තියෙන එක අහන්න. නිකන් මේක මේ දැනුම මයිනස් ස්ථානයක් නෙවෙයි. හරි. එතකොට ඒක තවත් හරි. මම මේ මතක් වෙන දේවල් ටික ටක් ගාලා කියන්නේ නැහැ. හරිද? අවශ්‍ය දෙයක් තියෙනවා අහන්න. නිකන් මම මේ කිව්වේ මේ සමහරවිට ගොන් විදියට අහන්න වෙනවා නිකන් අර හරම කරන්න පුළුවන්ද මෙහෙම කොහොමද කරන්නේ? නිකන් අර නිකන් මම බැඳී සිටිනවා වගේ. එහෙම අමුතු නිකන් එක ක්‍රම තියෙනවනේ. එක එකයි ක්‍රම තියෙනවා නිකන්. එහෙම වෙන්න එපා. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න අහන්න එච්චර කතාව. කෝල් එකක් දෙන්න අහන්න. හරිද? මම ඔයාලට නෙවෙයි කියන්නේ මේ මම දන්නේ නැහැ මේ ඔයාලගේ නමක් නෙවෙයි. මං ගාව මට නිතර හම්බෙන නමක් නෙවෙයි තිබුණේ. නමක් මේ පේනවනේ මේ වෙලාවත් WhatsApp. මේ අමුතු නමක් තිබුණේ මම දන්නේ නැහැ කවුද කියලා. මම ඒකේ කිව්වේ දැන්. ඔයාලගේ කෙනෙක් නම් මං ආයෙ ඔයාලටම කියන්නේ නැහැ නේ. මං කිව්වේ මෙහෙම අයත් ඉන්නවා. ඒකයි මම මතක් කරේ. හරි. එතකොට මේ එකම පවුලේ දෙන්නෙක් ඉන්න කෙනෙකුත් ඉන්නවා මේ කෝස් එක කරන. ඒ දෙන්න දෙසරකට විභාග ලියන්න. පැහැදිලිනේ? එක්කෝ මං හිතන්නේ අයියේ මල්ලි වෙන්නේ නැති. අයියා ලිව්වම මල්ලිට බලපාන්නේ නැහැ. අයියා වෙනම මල්ලි වෙනම. එහෙම ලියන්න අනිවාර්යයි. හරි. එතකොට මේ මම කියන්නම් ප්‍රශ්න ටිකේ ප්‍රශ්න ටිකට හරි මම ප්‍රශ්න ටික පොඩ්ඩක් කියලා උදව්වක් කරන්න. හරිද? ප්‍රශ්න ටික කරලා උදව්වක් කරන්න. මම පොඩි ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්න. සර් යාළුවෝ දෙන්නෙක්. යසිත් මොකද්ද යාළුවෝ දෙන්නෙක් කියලා දාලා තියෙන මට පැහැදිලි නැහැ. යාළුවෝ දෙන්නෙක් ඉන්නද විභාග මේක කරන්න ඕන? එහෙමනම් මට එහෙම කෙනෙක් ඉන්නා මට මැසේජ් එකක් දාන්න මේ WhatsApp වලින් මම ඒගොල්ලොන්ට මේ දෙනවා මේ මොනවද මේ ස්ටුඩන්ට් ID ඒ කියන්නේ නම්බර් එකක්. ඒ නම්බර් එකෙන් තමයි ඔයාලා විභාග ලියන්න ඕන.
එතකොට සහතිකය දෙන්නේ ඔයාලගේ නමට. මම කිව්වා රෙජිස්ටර් වෙදී දීපු නම ඒ නමට තමයි සහතිකය දෙන්නේ. ඒතර නම්බරේ පාවිච්චි කරන විභාග අංකයක් විදිහට පමණයි. ඒතර ඔයාලා පාවිච්චි කරන අංකය මං ගාව තියෙනවා. ඔයාලා ඒ අංකෙත් තමයි විභාග ලියන්න ඕන. හරි. යසිත් මැසේජ් එකක් දාලා තිබුණා මේක පොඩ්ඩක් පැහැදිලි නෑ මට. එතකොට මේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා දාන්නම්. හරි. ඔයාලට පේන ඇති මම මේ PDF එක ඕපන් කරා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිද? Introduction to Cyber Security Exam 1 මේ පළවෙනි එක. 1 කියලා දාලා තියෙන්නේ. මම කතාවට zoom කරන්න. හරි. මෙන්න බලන්න හොඳට the following quiz කියලා කියන්නේ මේ මෙන්න මේ වගේ වල හරි පැහැදිලි. quiz කියලා කියන්නේ ප්‍රශ්න. quiz based on what you have just learned. ඔයාලා ඉගෙනගත්තු දේවල්ලු මේක තියෙන්නේ. ඊට කියනවා there are 10 questions in the total and 10 question කියලා කියනවා. හැබැයි 10ට වඩා තියෙනවා. ඒකයි මතක් කරන්න ඕනදී. මෙන්න 10 questions කියලා තියෙන මෙතන නම් පොඩි වැරදීමක්. ඒ චුටි වැරදීමක් තියෙනවලු. total and you need score. ඔයාට තියෙන list 170 ප්‍රශ්න ප්‍රමාණයෙන් 170ක් 170 අවම වශයෙන් තියෙන්න ඕනලු පාස් වීමට. ඔන්න කතාව. පැහැදිලිද? 170ක් අනිවාර්යෙන් තියෙන්න ඕන. 70ක් නැත්නම් මොකද කරන්නේ? ආයෙසරයක් විභාග ලියන්න. ඒකයි කරන්න ඕන. ඒ කියන්නේ ආයතරයක් කරද්දි මේ PDF එකම තියෙන්නේ නෑ ප්‍රශ්න ටික මේවා බොහෝ දුරට මේවා තමයි වෙන්නේ. එතකොට ඔයාලා ලියන්න ඕන පළවෙනි පාර වටනවා නම් දෙවෙනි පාර හරිය ලියලා කොහොමද 70 හදාගන්න. ඉතරේ කතාව. ඒක තමයි වෙන්න ඕන. එතකොට මේ හරි යසිත් දැන් පැහැදිලි කතාව. මේ හරියට එහෙම කරන්න. ඒක වමාරු කරන්න මොකද නැත්තම් බෑනේ මේ දවස්වල ඔන්ලයින් පන්ති දිගට හරහාලා තියෙනවා. එතකොට තියෙනවා තමන් යාළුවෙක් ගෙදරට ගිහලා බැලන්ස් කරගෙන කොහොම හරි මේක වැඩි කරගන්න. හරි. එතකොට මොකද්ද මේ ප්‍රශ්න ටිකම තමයි දැන් අපි හිතමු මෙහෙම ඇගීමක් කරනවා. එතකොට ඇගීම අසමත් වුණොත් එහෙම ආපහු අපිට ඇගීම කරන්න පුළුවන්. එතකොට ඇගීමට ඉතින් ඒ වගේම ප්‍රශ්න ටික තමයි එක්කෝ ඒ ටිකම ඒ ඕඩර් එකකට මේ. නැත්තම් ඒ ප්‍රශ්න ටිකම තා පොඩ්ඩක් අර වෙනස් කරලා ඕඩර් එක පිළිවෙල මේ පොඩ වෙනස් කරලා හැබැයි එකම ප්‍රශ්න ටික. අන්න ඒ කතාව තමයි මතක් කරලා තියාගන්න. එතකොට මේ ටික 170 නැත්තම් ඔයාලට ලකුණු පෙන්නනවා. 170 නැත්තම් ආයෙ පාරක් කරන්න. එතකොට මේක කරන්න නම් මොකද කරන්න ඕන? අර පහුගිය වීඩියෝ බලලා සූදානම්. පහුගිය වීඩියෝ බලන්න මම කලින් දවස්වල කතා කරපු ප්‍රශ්න ටික බලන්න. එහෙමයි. එතකොට කාටත්ම එකම ප්‍රශ්න වෙන එකක් නැති වෙයි. හරිද? එකම ප්‍රශ්න වෙන එකක් නැති වෙයි. Tamanට එන ප්‍රශ්නේ Tamanට කරන්නයි තියෙන්නේ. අනුන්ගේ ප්‍රශ්නය ගැන හොයලා බලන්න දෙයක් නැහැ. Taman වෙබ් එකට ගියා. Tamanට පෙන්නන ප්‍රශ්න 12ක් තියෙනවා. අන්නේ 12 ලියන්න එච්චරයි තියෙන්නේ. හරිද? ඒක ලිව්වා සබ්මිට් බටන් එක ගිහුවා එච්චරයි. යාළුවට ආයේ මොකද්ද? එහෙම කතන්දර අවශ්‍ය නැහැ. එතකොට Taman විභාගයේ ඒතකොට Tamanට ලකුණු පෙන්නනවා. Taman කොච්චරක් ගත්තද කියලා. තමන්ගේ ලකුණු 70 හෝ ඊට වඩා වැඩි නම් පාස්. එහෙම නැත්නම් ආයෙ පාරක් ලියන්න. ආයෙ ඊළඟ පාර ලියලා 70 ආවොත් ඔන්න වැඩේ හරි. එතකොට මේක මේ ලිමිට් කරලා නැහැ. කියන්නේ සීමා කරලා නැහැ. එකපාරයි කරන්න කියලා. එකපාරක් එහෙම කරා නම් එහෙම ටිකක් වැඩි දරුණුයි. හැබැයි එහෙම කරලා නැහැ. එතකොට කීප සැරයක් වුණත් දැනට ලියන්න පුළුවන්. හරි. ඊපස්සේ good luck කියලා තියෙනවා. මේ තරු ලකුණක් දාලා පැහැදිලි required. ඒක අත්‍යවශ්‍යයි. අන්න එතකොට මේ හැමතැනම මේ තරු ලකුණු තියෙනවා. මේකේ තරු ලකුණු මේ හැම ප්‍රශ්නෙම තරු ලකුණු තියෙනවා. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම අනිවාර්යයි. වගාරින්න බෑ. ඒ කියන්නේ එකක් හරි තෝරන්න නැතුව අපි මේක තේරුවා කියලා මේක තෝරලා මේක කරන්න නැතුව ඊළඟ එක කරනවා. එහෙම කරන්න බෑ. මේකේ හරි එක හෝ මොකක් හරි තෝරන්න බෑ. උත්තරේ දන්නේ නැහැ කියලා හිතලා කමක් නැහැ. මොකක් හරි තෝරලා යන්න. අනිවාර්යෙන් කරන්න ප්‍රශ්න වගාරින්න බෑ. මේ වෙනවද මේ පොයින්ට් කියලා දෙනවා. මෙන්න බලන්න මේ 8.8යි. මේක 10යි පොයින්ට්. මේ 10යි කියලා කියන්නේ ලකුණු. මේ ප්‍රශ්නේ කරුවොත් ලකුණු 8. මේකට ලකුණු 10යි. මේකට ලකුණු 8යි 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 8යි
8යි 8යි 8යි 10යි ඔන්න ඔහමයි යන්නේ. ආයි මෙතන 8ක් තියෙනවා. මේ මෙතන ලකුණු නැහැ. මේ පෙන්වන්නේ මේ මෙතන ලකුණු නැහැ. මේක කියනවා කියන්නේ student number අන්න මේ your answer. මෙන්න මේතන තමයි ඔයාලගේ නම්බරේ ගහන්න. 1001ද 1005ද 10ද 11ද ඔන්න ඔය නම්බරේ අනිවාර්යෙන් මෙතන ගහන්න. මග අරින්න එපා. එතකොට ඔයාගේ ලකුණු යන්නේ අපි හිතමු 1001 කියලා කෙනාගේ ලකුණු 70යි නම් එතකොට අපිට ලකුණු ටික ඔයාලගේ ලකුණු වෙන්නේ කොහොමද 1001ට ලකුණු 70යි. අන්න එහෙමයි එන්නේ. ඒ නිසා මේ your student number කියන තැන අනිවාර්යෙන් ඔයාගේ නම්බර එක ගහන්න. ඒ කියන්නේ ටියුට් එක ඇතුලේ තියෙන නම්බරේ 1010 1005ම නම්බරයක් හිතන්න එක ගහන්න. ඒතර ඒක තමයි ඔයාලගේ නම්බර එක අනිවාර්යෙන් මතක් කරලා තියාගන්න. ඊට පස්සේ ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ නේ මේ ලකුණක් දාලා නැහැ. ඒක අනිවාර්යෙන් කරන්න නැත්නම් ඔයාලගේ ලකුණු වෙන වෙන අයට යයි. එච්චරයි කතාව. එතකොට නම ටයිප් කරන්න එපා මෙතන. හරිද? නම්බර එකයි ගහන්න ඕන. එතකොට ඔයාගේ නම්බර එක ගියොත් පස්සේ අපිට ඔක්කොම එනවා නමත් එක්ක ඔක්කොම විස්තර ටික. එහෙම තමයි මේ සිස්ටම් හදලා තියෙන්නේ. which of the ඊට පස්සේ මේක අහලා මේකට ලකුණු 8ක් හම්බ වෙනවා. මේ උත්තර දෙකයි යන එකෙම. ඊට පස්සේ මේකෙ මුකුත් නැහැ. මම නිකන් කෙටියෙන් කියාගෙන යන්නම්. දැන් පැහැදිලි ප්‍රශ්නෙට යන විදිය. එතකොට මේ යාළුවගේ මේ ප්‍රශ්න ගැන හොයන්න යන්න එපා. මොකද මේවා ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. පුළුවන් කියලා කියන්නේ කාටවත් එකම ඕඩර් එකේ එන්නේ නැහැ. ඒක පැහැදිලි. කාටවත් එකම ප්‍රශ්න ටික එන්නේ නැහැ. අවලං වෙලා අරයි මෙහෙම වෙලා එයි. ඒ නිසා Tamanට එන ප්‍රශ්නේ කරන්න ඉච්චරයි තියෙන්නේ. ඒක කාටවත් අසාධාරණයක් නොවෙන්නයි මේ ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. ඔයාලා මේක ලබන සතියේ පන්ති දවස තියෙනවනේ. ලබන පන්ති දවස ඒ කියන්නේ කවද්ද මම කැලෙන්ඩරේ පෙන්නන්න. කැලෙන්ඩරේ තියෙන්නේ අද ජූනි 28. 28 එතකොට ජූනි 4 කියලා කියන්නේ ඉරිදා. හොඳට මතක් කරලා තියාගන්න ජූනි 4. sorry ජූලි 4 කියලා කියන්නේ ලබන ඉරිදා ජූලි 4 අන්න ඒ ජූලි 4 වෙනිදා වෙනකොට වැඩි ඉවර කරලා තියාගන්න. ඒ කියන්නේ ජූලි 4 වෙනිදා රෑ 12ට පෙර මේක ඉවර කරන්න. ඉච්චරයි කතාව. ජූලි 4 වෙනිදා රෑ 12ට පෙර. ඒ කියන්නේ ජූලි 5 වෙනිදා වලට කරන්න හම්බෙන්නේ නැහැ. ඔන්න කතාව. ජූලි 4 වෙනිදා රාත්‍රී 12ට පෙර මේ වැඩේ ඉවර කරන්න. ඉවර කළා තමන් ලකුණුත් බලාගෙන තමන් සතුටින් ඉන්න ඉතරයි කියන්නේ. හරි. එතකොට මේ මම කියන්නම් ප්‍රශ්න ටික ගැන කෙටියෙන්. මම කලිනුත් මම මෙතෙක් කලින් ඉතින් කතා කරන ප්‍රශ්න ගැන අහනවා මේ පළවෙනි ප්‍රශ්නේ මම නිකන් කෙටියෙන් කියන්න යන්නම්. හරිද? කෙටියෙන් කියන්න යන්නම්. which of the following statement මේව වෙනවා කියලා කියන්නෙත් නෑ. හොඳ ඒකත් මතක් කරලා තියාගන්න. අපි කලින් දවස්වල ප්‍රශ්න වගේක් කරානේ. ප්‍රශ්න වගේක් කරා. මේක අමාරු නෑ. හොඳ මේක අමාරු නෑ. නිකන් බය වෙන්න එපා මේ අම්බෝ මොකද්ද මේ කතාව කියලා. බය වෙන්න එපා. කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ යන ගමන කියලා. හරි. එතකොට මේ which of the following statement correctly describe cyber security? අහන්නේ මොකද්ද? which of the following statement පහත සඳහන් ප්‍රකාශ වලින් මොකක්ද අහනෝ cyber security කියන එක ගැන describe කරලා විස්තර කරලා තියෙන්නේ correctly නිවැරදිව විස්තර කරලා තියෙන්නේ මොකකින්ද කියලා අහනවා. මේ දෙකෙන්ම විස්තර කරලා තියෙනවා. මේ cyber security ඉස්සෙමම තියෙනවා. හැබැයි අහන නිවැරදිව correctly. එතකොට මේ දෙකෙන් වඩාත්ම නිවැරදි එක මොකද්ද? අන්න ඒක මේක නම් මේකට ක්ලික් කරාම මේක පොළ පාටනවා. ඒතර උත්තර දෙකක් තෝරනද ඒකයි තෝරන්නේ. මේක හරියට තේරුවොත් ලකුණු 8ක් හම්බෙනවා. ඔන්නෝමයි. බලමු cyber security is the ongoing effort to protect individual, organization and governments from digital attack. ඔන්න කතාව. ඊට පස්සේ කියනවා ඊළඟ එක cyber security is the ongoing effort to protect computers, network and data from malicious attack. තප්පරයක් දෙන්න. හරි. එතකොට මේ පළවෙනි එක කියන්නේ මොකද්ද? cyber security එකකින් ආරක්ෂා කරන ප්‍රොටෙක්ට් කරනවලු ඉන්ඩිවිජුවල් තනිව ඒ වගේම සංවිධාන වශයෙන් සහ ගවර්න්මන්ට් රජයන් එහෙම ආරක්ෂා කරනවලු ඩිජිටල් ඇටැක්. ඩිජිටල් ආකාරයෙන් එන්න පුළුවන් ඇටැක් වලින්. කියන්නේ ඇටැක් අප තර්ජන වලින් ඩිජිටල් තර්ජන වලින් ආරක්ෂා කිරීම. මෙන්න මේවා ඉන්ඩිවිජුවල් ඕගනයිසේෂන් සංවිධානාත්මක වශයෙන් සහ ගවර්න්මන්ට් රාජ්‍යයන් වශයෙන් ඇති වෙන්න පුළුවන් ඩිජිටල් තර්ජන වලින් effort ආරක්ෂාව ප්‍රොටෙක්ට් එක ආරක්ෂාවට ඉන්නු cyber security කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ බලමු. ඊට පස්සේ කියනවා cyber security කියලා කියන්නේ ongoing effort to protect computer. ඒක වෙනවා
cyber security කියලා කියන්නේ computers network සහ දත්ත malicious attack ඔය වෛරස් අනම්මනම් වලින් කෙටියෙන් මම කියන්නේ ඒ වගේ වයින් වෙන්න පුළුවන් attack වලින් ආරක්ෂා කිරීම cyber security කියලා කියන්නේ. ඒතකොට ඔයාලා කල්පනා කරලා බලන්න මොකද්ද මේ තියෙන වඩාත්ම ඇත්ත කතාව. මම ටියුට් එකක් දුන්නේ ඒ ටියුට් වල තියෙනවා. ඒ වගේම ටියුට් එක අනිවාර්යෙන් බලන්න. ටියුට් දුන්නා ඊට පස්සේ පරණ වීඩියෝ තිබුණා ඒවයින් බලලා කතා කරන්න. දැන් මම මේ කියපේකනොත් මම cyber security කියන්නේ මොකද්ද? digital attack එකක් නේද හරියටම කිව්වොත් එහෙම. මෙයා කියන්නේ මොකද? දෙවෙනි එකේ තියෙන කම්පියුටරුයි networkුයි dataයි ආරක්ෂා කරන malicious ඔය වෛරස් අනම්මනම් වලින්. ඕක cyber security කියලා කියන්නේ. කල්පනා කරලා බලන්න. ඕකද නැත්නම් කණ්ඩායම් වශයෙන් සංවිධාන තනි තනිව රජයන් වලට වෙන්න පුළුවන් digital attack digital තර්ජනයන් වලින් ආරක්ෂාව සැපීමද cyber security කියලා කියන්නේ. කල්පනා කරලා බලන්න උත්තරේ දාන්න. ඔන්න කතාව. හරිද? මම ඉතින් එහෙකට විතර උත්තරයක් කියන්නම් අන්තිමේදී. හැම එකටම කියන්න බෑ. හරිද? මොකද මම මේක නිතර කියපු දේවල් නිසා අවධානයෙන් බලන්න. Just know Suntex malware was designed for which primary process? කියනවා Suntex කියලා sorry Suntex නෙමෙයි බලනවා. Stuxnet කියලා කියන්නේ Stuxnet malware කියලා පාඩම මම වර කියලා දුන්නේ malware කියන එක මම කියලා දුන්නේ. එතකොට Stuxnet කියලා malware එකක් තියෙනවා. ඒකයි මේ කියන්නේ. Stuxnet කියලා malware එකක් තියෙනවා. ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක නිර්මාණය කරලා තියෙන්නේ කුමක් සඳහාද කියලා මේ primary purpose. ඒතර මේ ඉංග්‍රීසි වලට බයින්න එපා. මම එදත් කිව්වා අදත් තියෙනවා. ඉංග්‍රීසි වලට බයින්න එපා. ඒක ඔයාලට එච්චර දෙයක් නෙවෙයි. හෙමින් කියවලා කල්පනා කරලා බලන්න මොකද්ද මේ කතාව. එතකොට පැහැදිලි වෙනවා. ඒ කතාවක් නෑ. හරිද? primary purpose මේ Suntex malware එක ඩිසයින් කරේ මොන purpose එක මොන කාර්යය සඳහාද කියලා යහන්නේ. Suntex දැන් මේක ගන්න ඔයාලා අහලා නැහැ. මම ඒක 100% දන්නවා. Suntex නෙවෙයි Stuxnet මට හැමදෙස්සම වටලා යනවා. Stuxnet. ඊට කියනවා to hijack and take control target computer. ඒ කියන්නේ to කියලා කියන්නේ මොකක්ද කාරණාව? to hijack. hijack කරනවා කියන්නේ මොකද්ද? නිකන් හොරගම් කරනවා වගේ. අන්න එහෙමද? එතකොට මේ හරි. ඔකදාරේ hijack කරනවා කියන්නේ අර පැහැර ගන්නවා ඒ වගේ කතන්දරයක්. මම කොල්ල කරනවා පැහැර ගන්නවා වගේ එකක්. පැහැර ගන්නවලු and take control පාලනය පැහැර ගන්නවලු target computers කම්පියුටර් වල කියන්නේ ඉලක්කගත කර අපි ඉලක්කගත කරනවා අන්නර කම්පියුටර් මෙන්න මේ කම්පියුටර් අන්න එහෙම මොකක් හරි ඉලක්කගත කරගත්ත කම්පියුටර් එක පාලනය අපේ යටතට ගන්නවා කියලා කියනවා. ඒතර දෙවෙනි එක තියෙනවා to case physical damage to equipment controlled by computer. physical damage කියලා කියන්නේ භෞතික වශයෙන් සිදුවන හානි. හරිද? භෞතික වශයෙන්. ඒ කියන්නේ ඉහිලා මිටියකින් ගහනවා කුඩු කරනවා බිම ගහනවා වගේ කතාවක් නෙවෙයි. circuit physical කියලා කියන්නේ මම කියන්නේ software. කියන්නේ physical නෑ. අතින් අල්ලන්න බෑ. මම ඔය කියලා තියෙනවා. එතකොට අතින් අල්ලන්න පුළුවන් දේවල් අපි කියන දෘඩාංග. ඒ කියන්නේ circuit කැලි ඒ වගේ දේවල්. එතකොට වෛරස් එකකින් circuit එකකට කරන්න පුළුවන් හානිය ගැනයි මේ කතා කරන්නේ. physical damage එක කියලා කියන්නේ. එතකොට මේ වෛරස් එකක් කියලා මම මෙතන කතා කරේ මේ malware කියන වෛරස් වර්ගයක්. ඒකයි මම මෙතනට වෛරස් කියන වචනේ ඇදලා ගත්තේ. වෛරස් විසින් වෛරස් වලින් physical damage භෞතික වශයෙන් සිදු කරන්න පුළුවන් හානි කරනවලු පරිගණකවල ඔන්න කතාව. මේ physical damages කරනවලු පරිගණකවල උපාංග වලට. ඔක තමයි මේකෙන් කියන්නේ. එතකොට මේ Stuxnet කියන එක තියෙන්නේ මෙන්න මේ කතාවට. Stuxnet කියලා කියන්නේ මේ කෙලින්ම Stuxnet හදලම තියෙන්නේ පරිගණකවල උපාංග වලට දෘඩාංග physical හරි software වලට නෙවෙයි දෘඩාංග වලට හානි පමුණු වීම සඳහාය. හොඳට මතක් කරලා තියාගන්න. දෘඩාංග වලට හානි කිරීම සඳහාමයි Stuxnet කියන එක හදලා තියෙන්නේ. Stuxnet malware එක. ඒතර සාමාන්‍යයෙන් malware කියන වචනේ විතරක් තිබුණා නම් මේක හරි. malware වලින් කියන්නේ මොකද්ද? දත්ත හොරකම් කරනවා. එක්කෝ අපි කරන දේවල් බලන් ඉන්න. මම ඔක්කොම ලියන්න දුන්නනේ ඔයගොල්ලන්ට.
ඒකට එහෙම හිතුවොත් එහෙම මේ කතාව නේ හරි. හැබැයි Stuxnet malware. Stuxnet කියන එක හදලම තියෙන්නේ මේ malware වර්ගයක්. හරිද? Stuxnet කියලා. ඒක හදලම තියෙන්නේ පරිගණක පද්ධති වල දෘඩාංග වලට. එහෙම නැත්නම් ෆිසිකල් භෞතික වශයෙන් හානි පැමිණවීම සඳහාය. අනබන ඒ ප්‍රශ්නේ වැදගත් නිසා ලකුණු 10ක් හම්බුණා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඒතර මම මේකට උත්තරේ කිව්වා. මොකද්ද? ෆිසිකල් ඩැමේජස් කරන්න තමයි Stuxnet කියන එක හදලා තියෙන්නේ. හරි. මට කියන්න මේ කතා කරන වේගෙ වැඩිද? චුට්ටක් එකක් කියන්නකෝ. මම මේ කතා කරන වේගෙ වැඩිද? නෑ සර්. නෑනේ හරි. මොකද එහෙනම් පොඩ්ඩක් තියෙනවා කියන්න මේ අද මම චුට්ටක් වේගෙන් කතා කරන්න හේතුව තමයි මේ අද අපි පොඩි හැකින් පාර්ට් එකක් කරමු ඒකයි හොඳේ. මොකද නැත්තම් හැමදාම කරන්න වෙන්නේ නැහැ. ඒකයි මම චුට්ටක් වේගෙන් කියන්නේ. අපහැදිලි දැනක් එහෙම වගේ මොනවද තියෙන ප්‍රශ්නයක් තියෙන ටක් ගාලා chat එකක් දාන්න මයික් ඕන් කරලා කියන්න. හරි. එතකොට ඊළඟ කියනවා make political statements. political statement කියලා කියන්නේ මේ දේශපාලනික දේවල් දේශපාලන මේ කතන්දර ඒවා in order to raise awareness about issue that important to them. හරි. සමහර જાතියක් ඉන්නවා ඔය හැකර්ස් කණ්ඩායම් වල ඒගොල්ලොන්ට හිතන දේවල් තමයි ඒ කියන්නේ ඒගොල්ලොන්ට හිතන දේවල් සමාජයේ පතුරවනවා. ඒගොල්ලොන්ට හිතන දේවල් සමාජයේ පතුරවනවා. උදාහරණයක් ගත්තොත් අපි හිතමු එක එක මිනිස්සු ඉන්නේ. එක එක මිනිස්සු අපි හිතමු සහරාන බෝම්බ මොකද කරේ? ඌට හිතන දේ සමාජයේ පතුරවනවා. බෝම්බ ගහනවා, බෙල්ල කපනවා, එක එක සෙල්ලම් කරලා ඒ ඌ හිතන විදිය සමාජයේ පතුරවනවා. ඒකනේ කරේ මේ පහුගිය කාලේ බෝම්බ ගහපු එක. ඔය පේපර් එක ලියන්න තියෙන්නේ පැයක් නෑ වෙලාවක් නෑ. ඒකයි මේක විශේෂත්වය. ටයිම් ලිමිට්ස් නැත. ඔයාලට හිමීට නිදහසේ ලියන්න පුළුවන්. ඒ නිසා හරියට කියවලා බලලා කල්පනා කරලා උත්තර ලියන්න. මේකට වෙලාවක් නෑ. වෙලාව කියලා කියන්නේ පැයක් ඇතුළත ලියන්න. එහෙම කතාවක් නෑ. අනිවාර්යෙන් ලබන ඉරිදා ඇතුළත ලබන ඉරිදා දවසක් පුළුවන් කරන්න. ලබන ඉරිදා රෑ 12ට පෙර අවසන් කරන්න. ඉතරේ කතාව. මේ එතකොට මේ සහරාන්ලා ඒ වගේ කට්ටිය මොකද කරේ? ඌට හිතන දේ සමාජයේ පතුරවන්න ලෑස්ති වෙනවා. ඔයාලට මතකද මොනවද? ඒක පිළිගන්නේ නැත්නම් ඌට බෝම්බ ගහනවා, ඌ මරලා මහා විකාර කරානේ. අන්න ඒ වගේ හැක්විස්ට් ඌ කියන්නේ මොකද? හැක්ටිවිටිස් හරි හැක් මම එක කියන්නම්කෝ. හැක්ටිවිසිට්ස් හරිද? හැක්ටිවිසිට්ස් මම ඉක්මනට කියද්දි ඔයාලට පැහැදිලි වෙන්නේ නැහැ. මම එක කිව්වේ හැක්ටිවිසිට්ස්. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ට හිතන දේ සමාජයේ පතුරවනවා. අන්න සහරන් වගේ කට්ටිය. එතකොට මේ ඒගොල්ලොන්ට හිතන දේ සමාජයේ පතුරවනවා. එතකොට මෙන්න මේ දේශපාලන කතාවට ගැලපෙන්නේ මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. ඉන්ටග්‍රිටි කියලා කියන්නේ ඒකාකාරී බව. ඉන්ටග්‍රිටි ඒකාකාරී බව. හරිද? ඒතර කියනවා use existing tool on internet to launch a cyber attack. මේ කියන්නේ cyber security වල cyber attack දෙනකොට launch කියලා කියන්නේ දෙනකොට cyber security attack එකක් දෙනකොට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන tools පාවිච්චි කරනවලු. අන්න ඒකට කියන නම තමයි මේ අහන්නේ. personal script kiddies. script kiddies කියන වචනේ මම කියන්නම්. script kiddies කියලා කියන්නේ හරියටම හැකින් ගැන දන්නේ නැහැ. හරිද? හැකින් ගැන හරියට මොකක්වත් දන්නේ නැහැ. එයාට හැබැයි මාර උමනාවක් තියෙන හැකින් ගැන ඉගෙන ගන්න. එයා මොකද කරන්නේ? තියෙන එක එක software අරගෙන එක එක tools අරගෙන check කරනවා. මේකින් ගන්න පුළුවන් ආයකින් වෙන තව එකක්. ඒක අරන් බලලා ඒකත් බෙද අහෙන් තව එකක් කරනවා. ඔහොම කරනවා. එතකොට මේ script kiddies කියලා කියන්නේ හරියට දැනුමක් නැහැ. හැබැයි එහෙම දෙයක් කරන්න ආසාවක් තියෙන. මේකට හරියටම කිව්වොත් මෙන්න මෙමය. නිකන් අර සමාජයේ ඉස්සරහ නිකන් අර පොරක් වෙන්න අන්න එහෙමයි ඉන්නවනේ. මම තමයි සුපිරි වැඩ කරන්නේ නිකන් පෙන්නන සමාජ ඉස්සරහ නිකන් අර පොරක් වෙන්න ඕන අය කරන වැඩ තියෙන අන්නේ ගොල්ලෝ අපිට කියනවා ස්ක්‍රිප්ට් කිඩීස් කියලා. එතකොට ඒගොල්ලෝ මෙලෝ හතරක් දන්නෙත් නැහැ. කවුරු හරි මොකක් හරි එකක් බලාගෙන කරනවා. එතකොට ඒගොල්ලෝ එහෙම වැඩ කරන්න ගියාම ඒගොල්ලොන්ට වෙන අකරතැබ්බ නැත්නම් ඒගොල්ලෝ එහෙම වැඩ කිරීම තුළින් ඒගොල්ලොන්ට සිද්ධ වෙන පදිරි කියන හානි කියලා මම කියන්නම්කෝ. ඒ හානි වල ප්‍රමාණය ඒගොල්ලෝවත් දන්නේ. ඒ කියන්නේ අපි හිතමු ඔය එක එක tools run කරලා ඔය ASCII වෛරස් එකක් run. ඊට පස්සේ කෙලින්ම කම්පියුටරේ loss. එතකොට එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙනකොට ඔය script kiddies ඒගොල්ලෝවත් දන්නේ නැහැ
ඔය වගේ නොදැනුවත්ව වැඩ කිරීම තුළින් තමන්ට වෙන්න පුළුවන් හානිය කොච්චරද කියලා තමන්වත් දන්නේ නැහැ. එතකොට තමන් ඔය හැක් වෙ තමන් විසින්ම තමන් හැක් වෙන්න පුළුවන්. ඇයි නොදන්න software පාවිච්චි කරලා නොදන්න tools පාවිච්චි කරාම වෙන කෙනෙක් හදන software virus එක තමන් හිතන්නේ මේක ප්‍රශ්නයක් නෑ කියලා run කරලා තමන්ව හැක් වෙන්න පුළුවන්. තමන්ගේ files විනාශ වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන්. අර මේකම අපි script කිඩිස් එකන මෙලෝදියක් දන්නේ නැහැ. හැබැයි තමන් දන්නවා වගේ පෙන්වන්න නිකන් හරි කැමැත්තෙන් ඉන්නයි. හරි. එතන මේ personal කියලා වචනද? personal කියන්නේ පෞද්ගලික. ඉතින් පෞද්ගලික කියන වචනයයි ප්‍රශ්නය අතර සම්බන්ධයක් තියෙද කියලා ඔයාලා කල්පනා කරලා බලන්න. script kiddis කියන අර කතාව personal කියලා කියන්නේ පෞද්ගලික කියන වචනේ තේරුම personal. එතකොට ඒකකින් ඔයාලා ප්‍රශ්නය කියවලා බලලා තේරුම් ගන්න මම මේ කියන වචන වල තේරුම මම කියනනේ. ගැලපෙන එක තෝරලා බලන්න. ඊට පස්සේ කියනවා your neighbor කියලා කියන්නේ මේ ඥාතිය. හරිද? කියනවලු tell කියනවා you that don't have an online identity. online identity. online අනන්‍යතාවයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? online අනන්‍යතාවය කියලා කියන්නේ තමන්ට Facebook එකක් තියෙනම් online අනන්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ මාර්ගගතව අනන්‍යතාවයක් තියෙනවා. අපි ඉන්ටර්නෙට් කරනවා නම් එතන අනන්‍යතාවයක් තියෙනවා. ඒකට අපි අන්තර්ජාලයේ හඳුන්වනවා අනන්‍ය විදිහට. අපි එක එක්කෙනා අනන්‍යව හඳුනා ගන්නවා අන්තර්ජාලයේ ඉන්නකොට. එතකොට Facebook, WhatsApp ඔය එහෙම නැත්නම් කීක ක්‍රම තියෙනවා. ඒ වගේ ඉතින් කරන්නේ online අනන්‍යතාවය. මාර්ගගත අනන්‍යතාවය. online identity කියන්නේ ඒකයි. ඒ කියන්නේ තමා වෙන්වෙන්ව හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා කියලා කියනවා. මේ ප්‍රශ්නේ කියන්නේ your neighbor. ඔයාගේ ඥාතියෙක් කියනවලු එයාට නැහැලු online identity. ඒ කියන්නේ ඔය වගේ අනම්මනම් අන්තර්ජාලයට ගිහිල්ලා මෙහෙම විශේෂව හඳුනා ගන්න ක්‍රම මුකුත් නැහැ කියලා එයා කියන්නේ. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් ආමේදී එහෙම කියනවා. ඊට පස්සේ කියනවා they have no social media account. no කියලා කියන්නේ නැහැ කියන එකනේ. social media account. ඒ කියන්නේ Facebook, WhatsApp, Twitter, Instagram මෙලෝදියක් නැහැ කියලා තමයි මෙයා මේ කියන්නේ. එහෙම නැති නිසා මේ ඥාතිය කියනවා. එයාට ඒව නැති නිසා එයා කියනවා මට ඔය online identity කියලා දෙයක් නැහැලු. මාර්ගගත අනන්‍යතාවය කියලා දෙයක් නැහැලු. PDF එක කරාට පස්සේ වැරදි ඒවා බලන්න පුළුවන්. මෙහෙමයි මේක PDF එකක් නෙවෙයි තියෙන්නේ. ඔයාලට තියෙන කෙලින්ම වෙබ්සයිට් එකට ගිහිල්ලා ප්‍රශ්න ටික කරලා බලන්න. ඒතර හරි වැරදි වැටෙනවද කියලා මට එච්චර මතකයක් නැහැ. ඔක මම තමයි හැදුවේ. කියන්නේ මේක හැදුවේ කෙලින්ම ලින්ක් කරලා. පැහැදිලි ලින්ක් කරලා හැදුවේ. කියන්නේ මේ මම කිව්වනේ මේක මම තියෙන විභාගයක් නෙවෙයි කියලා. මේක මම තියෙන විභාගයක් නෙවෙයි. ඒතර මම කරන්නේ අපේ තියෙන එකේ ක්‍රම තියෙනවා. network API REST එහෙම කතන්දර ගොඩක් තියෙනවා. ඔයාලා දන්නේ ඒවා. ඒ ක්‍රම වලින් එහි තියෙන ප්‍රශ්න තමයි මේ අරගන්නේ. එතකොට මට මතක නෑ ඒ ක්‍රමේ මම හැදුවට මට මතක නෑ මේ හරි උත්තරේ මාක් වෙනවද නැද්ද කියන එක. චුට්ටක් ඒක කල්පනා කරලා මේ සෝරි ඒක පොඩ්ඩක් බලන්න. හරිද? කොහොමද ඔයාලට ලකුණු ටික වැටෙනවා. ලකුණු වැටෙනවා. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න මට මතක නෑ හරියට මේක වැටෙනවද නැද්ද කියන එක. චුට්ටක් ඒක බලන්න. හරි. එතකොට මේ එහෙම කියනවා. එතකොට මෙයා කියනවා මෙයාට Facebook අනම්මනම් මෙලෝදියක් නැති නිසා මෙයා ඥාතිය කියනවා එයාට නැහැලු online identity කියලා දෙයක්. ඔය online identity කියලා කියන්නේ මේ identity card එක වගේ ගන්න නෙවෙයි online මාර්ගගතව තමන්ව හඳුනා ගන්න ක්‍රමයක්. ඒකයි කතාව. එතකොට අහන්නේ ඊට පස්සේ කියනවා social media මෙලෝදියක් පාවිච්චි කරන්නේ නැහැලු. ඒ වගේම එයා කරන්නේ internet browse කරන එක. කියන්නේ අන්තර්ජාලයට යන එක විතරලු. internet යන එක විතරලු. අහනවා is your neighbor right? ඔයාගේ ඥාතියා නිවැරදිද? එයා මොකද කියන්නේ? එයාට නැහැලු online identity එක. ඔය account නැති නිසා එහෙම එයා කියන්නේ they have no social media account. Facebook, WhatsApp මෙලෝදියක් නැහැලු. නැති නිසා එයා කියනවා එයාට online identity කියලා දෙයක් නැහැලු. එතකොට මෙයා කියනවා ඒ වගේම ඒව නැහැලු. Facebook නම් නැහැලු. හැබැයි internet browse කරනකොට internet පාවිච්චි කරනවලු. ඉතින් මෙයා අහනවා is your neighbor right? ඔයාගේ ඥාතියා නිවැරදිද? එයා කියන දේ හරිද කියලා අහනවා. මෙච්චර කතාව දැන් මේ වගේ දෙයක් වලට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. මම ඒකයි මේ කියන්නේ. අපි අන්තර්ජාලයට යනවා නම් හරිද? අපි අන්තර්ජාලයට යනවා නම් එතනම අපි ඩෙන්ටිටි එක අරන් ඉවරයි. ඔන්ලයින් මාර්ගගතව හඳුනා ගැනීම එතනින්ම අපි අරගෙන ඉවරයි. ඒතරේ කතාව. ඒක Facebook පාවිච්චි කරාද WhatsApp පාවිච්චි කරාද මුකුත් කතන්දර නැහැ. එහෙම පාවිච්චි කරත් එකයි අපි ඉන්ටර්නෙට් එකට ගියත් එකයි. එතකොට අපි අන්තර්ජාලයට යනවා කියලා කියන්නේ අපි අන්තර්ජාලයේ එක
එක්කෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කරන එක්කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාට ඔන්ලයින් ඩෙන්ටිටි එකක් හැදෙනවා. ඉතින් එයා කරන වැඩේ වැඩක් නෑ. අපි හිතමු YouTube බැලුවද Facebook ගියාද කතන්දර නෑ. අපි අන්තර්ජාල කොහොම හරි සම්බන්ධ වුණා නම් අන්න අපි එතෙන්දී ඔන්ලයින් ඩෙන්ටිටි කියන එකට වැටෙනවා. හරිද? එතකොට මේකද yes නේද නොද කියන එක කල්පනා කරලා බලන්න. අහන්නේ ඔයාගේ ඥාතිය කියන දේ හරිද කියලා අහන්න. හරිනම් yes, හරි නැත්නම් no. ඔන්න කල්පනා කරලා බලන්න. එතකොට මේ ඔන්ලයින් ඩෙන්ටිටි කියලා කියන්නේ ඒක. එතකොට මේ අද ඊට පස්සේ ඊළඟ අහනවා which of the following is a key motivative of white hat hackers? අහන්නේ white hat hackers attackers සුදු තොප්පි attackers ලා විසින් කරන්නේ මොනවද කියලා අහන්නේ. key motivations කරන ප්‍රධාන දේවල් අහන්නේ. පළවෙනි එක කියනවා මම ඒකත් ඕගොල්ලන්ට කියලා තියෙනවා. හරිද? කලින් කියලා තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න ඒවට ලැස්ති වෙන්න. මම මේකට උත්තර කියන්නේ නැහැ. අමාරු දෙයක් වුණා මම අනිවාර්යෙන් කියනවා. අනිත් ඒවාට මම කියන්නේ නැහැ. හැබැයි මම කියපුවෙන් වලට 70% ගන්න බෑ. හොඳ එකක් මතක් කරලා තියාගන්න. ඒ කියන්නේ මම දැන් ප්‍රශ්න දෙකකට විතර උත්තර කිව්වනේ. ඒ ප්‍රශ්න දෙක කරා කියලා මේ 70% ගන්න බෑ. ඒ නිසා අනිත් ප්‍රශ්න අනිවාර්යෙන් හරි උත්තර හොයලා බලලා කරන්න. මෙතන තියෙන කිසිවක් මම උගන්වපු නැති ඒවා නැත. එච්චරයි පැහැදිලිවම කියන ඒ කතාව. ඒ නිසා ඔයාලගේ දේ තමයි වැඩේ තියෙන්නේ. මෙන්න පළවෙනි එක කියනවා study operating systems of various platforms to develop a new system. White hat hackers attackers hackers එක ප්‍රශ්නයක් නෑ. හරි white hat නම් එච්චරයි. සුදු තොප්පි කියන කතාව විතරයි මෙතන වැදගත්ම කාරණාව. attackers hackers ඒ කතාව විතර මේකට අදාළ නෑ. සුදු තොප්පි attackers කරන්නේ මොනවද කියලා අහන ප්‍රධානම. පළවෙනි එකේදී කියනවා study ඉගෙන ගන්නවලු operating system මෙහෙයුම් පද්ධති පිළිබඳව of various platforms. ඒ කියන්නේ විවිධ වේදිකා Windows, Microsoft, Ubuntu, ඊට පස්සේ තමුණක් තියෙන Linux ඒ වගේ වෙන various platform කියන්නේ වේදිකා මෙහෙයුම් පද්ධති වේදිකා තමයි මම මේ කිව්වේ. එතකොට මේවා ගැන ඉගෙන ගන්නවලු study කරගෙන ඉගෙන ගන්නවා කියන්නේ අධ්‍යයනය කරනවා කියන එකනේ. to develop a new system. අලුතෙන් system එකක් හදන්න. එහෙම නැත්නම් අලුතෙන් software එකක් හදන්න ඉගෙන ගන්නවලු operating system of මෙහෙයුම් පද්ධති පිළිබඳව various platform විවිධ ඒවාගේ තියෙන Windows, Linux, Ubuntu, Mac එක එක දේවල් ගැන ඉගෙන ගන්නවලු අලුතෙන් system එකක් හැදීම සඳහා. ඒතර white hat hackers ලා එහෙම දෙයක් කරනවද කියලා මම කලින් කියලා තියෙනවා. මොනවද කරන්නේ? ඔයාලා කල්පනා කරලා බලන්න මම මේ කියපු දේ කරනවද? white hat hackers ලා කරන දේ මම කලින් කියලා තියෙනවා. පරණ වීඩියෝ වල තියෙනවා. ඒ මම මේ වීඩියෝ බලන්න, ටියුට් එක බලන්න. ඔයාලා ලියාගත්ත ඒවලුත් ඇති අනිවාර්යයෙන්. හරි එතකොට discovering weakness of a networks and system to improve the security level of these system. ඒ කියන්නේ discover කරනවා weakness දුර්වලතා හඳුනා ගැනීමක් කරනවලු of a network කියන්නේ ජාල පරිගණක ජාලවල network සහ systems පද්ධති වල to improve the security එක ආරක්ෂා වැඩි කිරීම සඳහා improve the security levels ආරක්ෂාවේ මට්ටම ඉහළ දැන්වීම සඳහා of the system මෙම පද්ධති වල යම්කිසි පද්ධතියක ආරක්ෂාව වැඩි කිරීම සඳහා ඒ වගේ තියෙන දුර්වලතා පරීක්ෂා කිරීමක් කරන්නේ. ඔන්න එහෙම තව උත්තරයක් තියෙනවා. උඩ උත්තරෙත් මම කිව්වා යට උත්තරෙත් කිව්වා. කල්පනා කරලා බලන්න මොකක්ද හරි උත්තරේ කියලා. හරි ඊළඟ එක. මම මේ කියන්නේ හේතුව වල ඉංග්‍රීසි පොඩ්ඩක් තියෙන බයක් වීම තියෙනවා නම් අර නිකන් අර අමාරු ප්‍රශ්නයක් කියනම් ඒවා කොට දාගන්නයි මම මේ කියන්නේ. හරි ඊළඟ එක what are the functional principles for protecting information systems of outline in MacCumber-Q? හරි. හරි මේ අහන්නේ what are the foundational principles කියලා කියන්නේ මේ මූල ධර්ම වගේ කතාව. මූල ධර්මය කියන්නේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ගැන නෙවෙයි මේ කතාව. මූල ධර්ම කියලා කියන්නේ අපි හිතනවා මේ අර S5 ගැන අහලා ඇති ඔයාලා. මෙහෙම කරන්න. ඊළඟ ආකාර පහක්. එතකොට මේ පහ කරාම ඔයාලා නිකම්ම ඒ S5ට අනුගත වෙනවා. S5 ගැන අහලා ඇතිනේ. ඔය සේකෙත්සු හැමෝම කියන්නේ ඔය S5 ගැන අපි උදාහරණයක් ගත්තොත් ඔය ප්‍රින්සිපල් කියන වචන මම පැහැදිලි කරන ගත්තොත් S5 කියන එකේදී යම්කිසි කාරණා පහක් තියෙනවා.
අපි මූලධර්ම පහක් ලියනකො ඒ පහ අපි ක්‍රියාත්මක කරාම අපි නිකම්ම S5 කියන ක්‍රමයට අනුගත වෙනවා. අන්න ඒ වගේ මේ principles කියලා කියන්නේ මූලධර්ම. හරිද? එතකොට මේ අහන්නේ foundational principles මූලික මූලධර්ම ගැන අහන්නේ for protecting information system ආරක්ෂා කරගන්නලු තොරතුරු පද්ධති information systems කියලා කියන්නේ තොරතුරු පද්ධති as outlined in the Macomber cube. හරි. මෙන්න කතාව. Macomber cube කියලා කියන්නේ හිතන්න මේ ගණකයක්. හරි cube එක කියන්නේ ගණකයක් පාවිච්චි කරලා හරි ගණකයක් පාවිච්චි කරලා ඉදිරිපත් කරලා තියෙනවා මේ information system තොරතුරු පද්ධතියක් ආරක්ෂා කර ගැනීම සඳහා කරන්න ඕන මූලධර්ම කිහිපයක්. මෙන්න මේක තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා ಜಾති තුනක්. කියන්නේ මූලධර්ම තුනක් තියෙනවා. හරි තුනක් තියෙනලු. අහන්නේ what are the principles? foundation principles. අහන්නේ මොනවාද ඒ principles කියලා. ප්‍රශ්නය පැහැදිලි ඇති. Macomber cube කියලා කියන්නේ මම කියවනේ ගණකයක් අරගෙන පෙන්ලා තියෙනවා මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න. මම පෙන්නන්නම් ස්ක්‍රීන් එක පොඩ ඇඳලා. හිතන්න මෙන්න මෙහෙම කොටුවක්. sorry මේ කොටුව ගියා. මෙන්න මෙහෙම හිතන්නකෝ. කොහොමද තියෙනවා මේක ගණකයක් මෙතන 4s එකක් පෙන්නලා හරියන්නේ නැහැ. මම ඇඳලා පෙන්නන්න. ඔන්න මෙතන මේ ගණකයක්. හරි cube එකක්. cube BE. ඔය Macomber කියලා කියන්නේ මේ නම. හරිද? Macomber කියන්නේ නම. Macomber cube කියලා කියන්නේ Macomber ගණකේ. හරිද? ඕකේ මම කියන ಜಾති තුනක් තියෙනවා. අන්නේ තුන මේ දාලා තියෙන්නේ. ඔන්න ඔහොම. ඊට පස්සේ දිග පළල උස තුන් පැත්තම අල්ලලා අන්න දිග පළල උස. එහෙමනේ මේක තියෙන්නේ මොකද? මේ ගණකයක තියෙන දිග තියෙනවා. ආයි පළල. ආයි උස. මේක ගණන්තය හොයන්න කිව්වොත් එහම මොකද කරන්නේ? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. පැහැදිලිද? එතකොට මෙතන තියෙනවා මේ 4s කොටුව. මේ 4s ගණකයේ කාරණා තුනක් ගැන කතා කරනවා. දිගක් ගැන කතා කරනවා, පළලක් ගැන කතා කරනවා, උසක් ගැන කතා කරනවා. අන්න එතකොට ඒ වගේ මේකේ මම ඉදි තුනක් ගහුවොත් දිග පළල උස. දිග පළල උස කියන එකට මේ කාරණා තුන වගේ ඉරක් ගහලා පෙන්නුවොත්, ඊතල ගහලා පෙන්නුවොත් මට පෙන්වන්න පුළුවන් කාරණා තුනක්. පළවෙනි කාරණාව තමයි integrity කියන එක. integrity මම අයියා පොළ දානවා. integrity. අනිත් එක availability. අනිත් එක confidentiality. ඔන්න availability, integrity, confidentiality. ඒ කියන්නේ ගණකයේ ඉදි තුනක්. දිග පළල උස ඔන්න වගේ එකට අල්ලලා කාරණා තුනක් ගැන කතා කරනවා. මම දැන් ක්ලෝස් කරනවා. එන්නේ කාරණා තුනට අපි කියනවා මේ මූලධර්ම තුනක්. හරිද? මූලධර්ම තුනක් ගැන කතා කරනවා. එතකොට ඒකට අපි කියනවා Macomber cube. ගණකයක් නිසා cube කියන වචනේ කියනවා. එතකොට අහන්නේ තොරතුරු පද්ධතියක් ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන මූලික මූලධර්ම තුනක් ගැන. Macomber cube එකට අනුව. හරි. ඔයාලට මම ඇහෙනවද පොඩ්ඩක් එක තියනකො මම ඇහෙනවද ඔව් සර් හරි ඔව් සර් හරි මොකද මේ අන්ස්ටේබල් කියලා වැටුන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මම එකයි චුට්ටක් බලන් හිටියේ මේ ඇහෙනවද නැද්ද කියලා හරි ඒතර මේ availability කියලා කියන්නේ පැවැත්ම හරිද availability කියන්නේ පවතිනවා ඒක available ද ඒක ඇවිල්ලා තියෙනවද අන්න එහෙම කතාවක්. ඊට කියනවා confidentiality. හරිද? අනිත් එක තමයි integrity. පළවෙනි එකේ තියෙන උත්තර තුන. මම දැන් ඔයාලා මේක අහලා නැහැනේ.
මට මේක අහලා නැහැ කියලා මම හිතන්නේ අහලා නැහැ. එතකොට මේ ඒ නිසා මම මේ කියන්නේ integrity availability සහ confidentiality. ඕක තමයි අර ගණකයේ කතාවට අයිති වෙන්නේ. ගණකයේ දාර තුනක් අල්ලලා මේ ඉරි ගහලා පෙන්වන කතාව තමයි ඔය කියන්නේ integrity availability සහ confidentiality. ඒක ගැන මම කිව්වේ නෑ කලින්. කිව්වේ නැත්තේ ඒක ලොකු විස්තරයක්. හැබැයි ඒක විභාගයට එන්න තියෙන ඉඩකඩ වැඩි නිසා මම මේ කියන්නේ කිව්වේ. ඒතර උත්තරේ මොකද? integrity availability සහ confidentiality. එතකොට ඔක තමයි කියන්නේ මේක තමයි කාරණාව මම කියන්නේ principles තුනක් තියෙනවා කියලා. දාර තුනක් අල්ලලා ඒ principle මූලධර්ම තුනක්. ඒ තුන තමයි integrity, අනිත් එක availability, අනිත් එක confidentiality. ඔය මූලධර්ම තුන විතරයි තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා intervention. එහෙම කතාවක් එහෙම එකක් නැහැ. scalability එහෙම එකකුත් නැහැ. integrity. හැබැයි integrity එක මෙතන තියෙනවා. integrity තිබුණාට අනිත් උත්තර දෙක වැරදි. ඒ උත්තර දෙක වැරදි නිසා උඩ උත්තර තුන තමයි හරියටම හරි. එතකොට මේ අනියම් මේ කට්ටුනා නේද? මට හිතුණා මේ මම ඒකයි චුට්ටක් කරලා ඇහුවේ. හරි. ඉන්ටෙග්‍රිටි කියලා කියන්නේ අඛණ්ඩතාවය. කියන්නේ පවතින, ඒ කියන්නේ අඛණ්ඩව දිගටම පවතිනවද කියලා. ආරක්ෂා යම් කිසි පද්ධතියකට ආරක්ෂාව සපයනවා නම් අපි ඒක දිගටම පවත්වාගෙන යනවා. ආරක්ෂා දිගටම පවත්වාගෙන යනවා. ඒකයි මේ ඉන්ටෙග්‍රිටි කියලා කියන්නේ. කියන්නේ අඛණ්ඩතාවය දිගටම පවත්වනවා කියන එක. ඊළඟ එක තමයි availability. availability කියන්නේ ලබාගත හැකි. අපිට ආරක්ෂාව දෙනකොට යම් යම් දේවල් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආරක්ෂාව දෙන ආරක්ෂාව වැඩි වුණොත් එහෙනම් අපිට යම් කිසි දෙයක් ගන්නත් බැරිනවනේ. මම මේ සරලව කියන්නේ මේ තේරුම් ගන්න ඕන නිසා වැඩිපුර ඔය හැලි අනම්මනම් දාන්නේ නැහැ. හරිද? හිතන්න අපි සේපුවක් අරගන්න සල්ලි දාන්න. එතකොට සේපුවේ ආරක්ෂාව ඉතාමත් ඉහළයි. හැබැයි සේපුවේ ආරක්ෂාව වැඩි කියලා අපිට එකෙන් අපිටවත් සල්ලි ගන්න බැරි නම් ඒක හරියනවද නැහැ? හරියන්නේ නැහැ. අන්න ඒකයි මතක් කරගන්න ඕනේ. සේපුවේ ආරක්ෂාව වැඩිව හරි. නමුත් ඒකෙන් අපිටවත් සල්ලි ගන්න බැරි නම් ඒක හරියන්නේ නැහැ. එතකොට අපිට සල්ලි ගන්න පුළුවන් වෙනවා. ඒකයි availability. ලබාගත හැකි බව වැදගත් වෙන්නේ. ආරක්ෂාව කොච්චර තිබුණත් අපිට අවශ්‍ය නම් ඒක අර පිට ඕනලාට අරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ තමයි confidentiality. confidentiality කියලා කියන්නේ මේ අපව unstable වුණා වගේ දැන් දෙවෙනි පාරටත් කට්ටුනා මේ ඩයලොග් ලගේ තියෙන මේ ගුණාත්මක භාවය තමයි. ඉතින් අන්තිම ඩයලොග් එකෙන් යන්නේ සිග්නල් තියෙනවා කණු 4ක්. පහම තියෙන්න ඕනේ නෑනේ. කණු 4ක් කියලා කියන්නේ ඉතාමත් හොඳ මට්ටම. හැබැයි මේ ඩයලොග් ලගේ හිටපු ගමන් ඩ්‍රොප් වෙන එක. සිග්නල් හිටපු ගමන් ඩ්‍රොප් ගන්න නවතිනවා. නේ දැනුත් එහෙමයි. රවුටර් එකට සිග්නල් තියෙනවා. ලැප් එකටත් මේ සිග්නල් තියෙන. ඒ කියන්නේ රවුටර් එක සහ ලැප් එක ළඟ තියෙන්නේ. නමුත් හිටපු ගමන් වැටෙනවා connection is unstable. ඉතින් ඒ නිසා මම චුට්ටක් ඒ තැන්වල සමත්තන් ඉන්නවා. නැත්තම් මම මෙතන කියන්නේ ඔයාලට ඇහෙන්නේ නැහැ. ඒ නිසා දැනටත් කීප දෙනෙක් අයින් වෙලා වගේ කීප දෙනෙක් කියලා කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අයින් වෙලා. හරි. එතකොට මේ confidentiality කියලා කියන්නේ රහස්‍ය භාවය. හරිද? රහස්‍ය භාවය. ඒතර මේ රහස්‍ය භාවය අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒකටනේ අපි මේ සිස්ටම් එකක් අරගන්නේ. එතකොට මේ රහස්‍ය භාවය වැදගත්. එතකොට පළවෙනි මොකද උත්තරේ? confidentiality, රහස්‍ය භාවය, availability, ලබාගත හැකි බව, integrity කියලා කියන්නේ අඛණ්ඩතාවය. දිගටම පවතින්න ඕන කියන කතාව. එතකොට මේක නෙවෙයි උත්තරේ මේක. මම මේ කියන හේතුුනේ මේක ඔයාලට අහුවුනේ නැති නිසා. හරි.
ඊළඟ කියනවා get intelligence බුද්ධි මේ තොරතුරු එකතු කර ගන්නවලු commits sabotage on specific goals behalf government. හරි. රජයක් විසින් හෝ යම් කිසි වගේ ආයතනයක් විසින් තොරතුරු රැස් කිරීම කරනවලු. හරිද? තොරතුරු රැස් කිරීම සිදු කරනවලු. එතකොට මේ තොරතුරු රැස් කිරීම කරනවා. එතකොට මේ එහෙම වෙන්නේ මොන අයද කියලා යහන්නේ. මොන අයද? රජයේ මැදිහත් වීමෙන් තොරතුරු යම් කිසි තැන්වල තොරතුරු රැස් කරනවා. මම කිව්වනේ කලින් සමහර හැකර්ස් කණ්ඩායම් ඉන්නවා රජයේ අනුදැනුම් මත. කියන්නේ රජයේ විසින් පවත්වාගෙන හැකර්ස්ලා ඉන්නවා. හැකර්ස්ලා කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ පහුගිය කොරෝනා කාලෙම කොරෝනා වලට බේත් තිබුණේ පිටරට වලේ. එතකොට මේ රජයේ මැදිහත් වෙච්ච රජයේ මැදිහත් වීම මත තියාගෙන හිටපු මේ කොරෝනා මේ හැකර්ස්ලා කණ්ඩායම විසින් ඒ රටවල කොරෝනා බෙහෙත් වට්ටෝරු හැක් කරන්න පටන් ගත්තා. එතකොට ඒක රජයේ මැදිහත් වීමෙන් කරපු දේවල්. රජයේ අනුදැනුම මත කරපු දේවල්. ඒතර මේ එහෙම අය ගැනයි මේ කතා කරන්නේ. ප්‍රශ්නෙන් කතා කරන්නේ එහෙම අය ගැන. අහන්නේ මේ උත්තර දෙකෙන් එහෙම අය කවුරුන්ද කියලා. state sponsored attackers ලා කියලා කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන attackers ලා නැත්නම් hackers ලා කියන කතන්දරේ. එතකොට මේ ප්‍රශ්නෙත් එක මොකද්ද කියලා දැනගන්න කියලා බලන්න. ඊට පස්සේ ආයෙ ළඟට දෙනවා අපිට මේ hack මෙතන මේ ආයෙ දෙන්න hack wits කියලා තියෙන්නේ. ඒ නම වැරදි. hack wits නෙවෙයි. hack visits කියන වචනේ තමයි එන්නේ. hack visits කියන වචනේ එන්නේ. මේ වචනේ පොඩ්ඩක් වැරදි. හරිද? එතකොට කල්පනා කරා මේ වචනේ මොකද්ද මේක තිබුණේ නැහැ. අරක මේක හිතුනොත් එහෙම. ඒකයි මම මේ වචනේ වැරදි කිව්වේ. මේක හරියන්නේ hack visits. හරි. එතකොට ඊට පස්සේ ඊළඟට එක ලකුණු ගියක් හම්බෙන එක ලකුණු 8යි වොමම හම්බෙනවා. හරිද? හැම ප්‍රශ්නෙකම සමාන ලකුණු හම්බෙන්නේ නැහැ. ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණොත් ලකුණු වැඩි. එහෙම යන්නේ. අහනවා which of the following methods is used to check the integrity of data? integrity කියලා කියන මම ඉස්සෙල්ලා කිව්වනේ integrity කියලා කිව්වේ අඛණ්ඩතාවය. දිගට පවත්නා බව. මේක කියනවා දත් මොන ක්‍රමයේද method එක මොන ක්‍රමයේද කියලා අහනවා used to check පරීක්ෂා කරන්න පාවිච්චි කරන්නේ integrity කියලා කියන්නේ මේ ඒකාකාරී බව පවත්නා බව දත් යම් කිසි දෙයක් දිගට පවතිනවද කියලා චෙක් කරන්න පාවිච්චි කරන මොන ක්‍රමයේද කියලා අහනවා. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මේ ආමර ගමුලා මෙතන මේ hack visits කියලා කියන hack vitis hack HACK VISTS ඔය තමයි වචනේ. මේ VITS නේ. ඊළඟ පාරක් කට් වුණා. හරි මේ මොංගු කිව්වේ නැහැ වෙලාවේ. අපෝයන් ආන්නේ මේ දත්ත යම් කිසි ස්ථානයක දත්ත එක දිගට පවතිනවාද? දත්තවල අඩුපාඩුවක් දිගටම පවතිනවාද කියලා චෙක් කරන්න යම් ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒ ක්‍රමවේද පහත ඒවායි මොකක්ද කියලා යහන්නේ. බෑකප් කියන්නේ අපි ගාව තියෙන එක යම් කිසි වෙලාවක නැති වුණොතින් කියලා බයට අපි අරන් තියා ගන්නවා. ඒක තමයි බෑකප් කියන එක අදහස. බෑකප් එකක් තියා ගන්න කියන අපි ගාව තියෙන දේවල් කොපියක් තියා ගන්නවා කියන්නේ. ඒතර මේ hashes or checksums කියලා කියන්නේ දත්තවල පැවැත්ම දත්ත පවතිනවද? ඒකට යක් සම්බන්ධයිද? දිගටම ගලාගෙන යාම තියෙනවද? මේ දත්තයත් එක්ක අනිත් දත්තේ ගැලපෙනවද? සම්බන්ධයිද? දත්ත වෙන් වෙලා නැද්ද? අන්න ඒ ගැන පරීක්ෂා කරන ක්‍රමයක් hashes or checksums කියලා කියන්නේ. hashes සහ checksum කියලා කියන්නේ ඒ වගේ ආකාර. එතකොට මේ hashes කියන ක්‍රමයක් checksums කියලා කියන්නේ එක ක්‍රමයක්. මේවෙන් කරන්නේ දත්ත දිගට පවතිනවාද? අඩුපාඩුවක් නැද්ද? අන්න එහෙම කතාවක්. බෑකප් වලින් කරන්නේ අපි ගාව තියෙන දත්තරිය බෑකප් කරලා දැන් මතකේ අරන් තියා ගන්නවා. යම් කිසි වෙලාවක නැති වුණොත් අරගන්න අරමුණේ. මේ කියන්නේ කිස්තනක් තියෙනවා is the use of technology to penetrate and attack another nation. වෙනත් රජයකට කතාවක් තමයි attack එකක් දෙන්න වෙනත් රජයකට computer system
and network is an effort to cause damage or disrupt service. යම්කිසි සේවාවක් බිඳවට්ටන්න හෝ පරිගණක ජාලයක් අදාළ කරන්න වෙනත් රාජ්‍යයකට ඇටැක් එකක් දෙනවලු සයිබර් ඇටැක් එකක් දෙනවලු සර්විස් එක බිඳවට්ටන්නේම වගේ. ඊට පස්සේ කියන such as එවැනි දේවල් ගැන මේ කියනවා shutting down a power grid. විදුලි බලය බිඳවට්ටන්න පුළුවන් අපිට ඇටැක් එකක් වුණා. ෆිල්ම් වලින් සමහරට දැකලා ඇති. ඔය ඇටැක් සයිබර් ප්‍රහාර වලින් එක එක රටවල විදුලි ජල පද්ධතිය මේ විදුලි බල පද්ධතිය බිඳවට්ටන්න පුළුවන්. එහෙම කරලා දෙනවා ෆිල්ම් වලින් දැකලා ඇති. එතකොට මේ අහන්නේ මේ හිස්තැනට යම් කිසි වචනයක් වෙනවා මේ දෙකෙන් එකක් වැටෙනවා. ඒක දැම්මට පස්සේ මේ වාක්‍ය සම්පූර්ණ වෙනවා. ඒතර මේ සයිබර් වර්ෆෙයාර් කියලා කියන්නේ සයිබර් යුද්ධ කියන වචනේ. හැක්විස්ට් කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා අර කලින් වතාවක් කිව්වනේ තමන්ගේ මොකක් හරි දෙයක් තියෙන ඒකම කියව අනිත් අයගේ ඔළුව වලට දාන එක. අනිත් අය කියලා සෑ හැබැයිට ඕනේ දෙකට ඒක ගැන හිත ඉන්නවා. එතකොට මේ සයිබර් වර්ෆෙයාර් කියලා කියන්නේ මේ සයිබර් යුද්ධ. හරි. එතකොට මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. ඊට පස්සේ an individual user profile on a social network sites is example. කියනවා අන්තර්ජාලයේ අපි මේ ඉන්නකොට social network අන්තර්ජාලයේ ඉන්නකොට මේ අන්තර්ජාලයේ ඉන්නකොට අපි යම් කිසි නමක් වෙනවා. අපි අන්තර්ජාලයේ යම් ඉන්නකොට එක නමකින් හඳුන්වනවා. අපි අන්තර්ජාලය නැති වෙනකොට තවත් නමකින් හඳුන්වනවා. ඒ දෙක කල්පනා කරලා බලන්න. මේ ප්‍රශ්නේ කියන්නේ අපි තනියම අන්තර්ජාලයේ ඉන්නකොට ඒ නම් වලින් හඳුන්වනවලු. මොකද්ද නම? අන්න ඒක යන. ස්ටුඩන්ට් නම්බර් මේක ප්‍රශ්නයක් නෙමෙයි මම කිව්වනේ. මේක අනිවාර්යෙන් ලියන්න ඕන. මේක දාන්න තියෙනවා අපේ නම්බර 1001 2 2 3 1005ද මේ නම්බරේ දාන්න. ඒතකොට ඒකට තමයි ලකුණු ටික. ඒක අනිවාර්යයි. එතකොට මේ which of the following pieces of information would be classified as a personal data? මම කලින් දවසක් කතා කරා මතකද පටන් ගන්න හරියි. දත්ත වර්ගීකරණය. පෞද්ගලික දත්ත මොනවද හිමෙම ඔබගේ දත්ත මොනවද හිමම කතන්දරයේ කතා කරා. ඒතර මේ අහන්නේ පහද සඳහන් ඒවායින් පෞද්ගලික දත්ත විදිහට ගන්නේ මොනවද කියන එක. පෞද්ගලික දත්ත කල්පනා කරලා බලන්න. උපන්දිනය social security number. ඔය social security number කියන එක අහන්න නැති වෙදී මම ඒක ගැන කියන්නම්. social security number කියලා කියන්නේ මේ සමහර රජයන් විසින් සමහර රටවල් වලින් social security number කියලා දෙනවා. ඒ නම්බරේ එක් පුද්ගලයාට එක නම්බර තියෙනවා. පැහැදිලිද? එක් පුද්ගලයාට එක නම්බර. ඒකෙන් කරන්නේ රටේ යම්කිසි වාර්තාවක් තියාගෙන ඉන්නවා නම් ඒ වාර්තාව තියාගෙන ඉන්න social security number කියන එක යටතේ. හිතන්න යම්කිසි කෙනෙක් ඇමරිකාවේ ඉන්නවා. එයාගේ social security number එක 1020. එහෙමනම් ඒ 1020 යටතේ සඳහන් වෙනවා එයා කරන රැකියාව කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද, කොච්චර මුදලක්, කොච්චර ධනයක් එයාට තියෙනවද, අන්න ඒ වගේ දේවල් රැස් කර තබා ගන්නේ social security number එකකින්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථිර ඒ රටේ ඉන්න තාක්කල් ඒ නම්බර එහෙමයි. ඒ කෙනාට දාන නම්බර. social security number ගැන අහලා නැති නිසා මම මේ කිව්වේ. ඒක සාමාන්‍යයෙන් අංක 9කින් විතර සමන්විත නම්බරයක්. අංක 9ක් විතර තමයි කිරින්නේ. හරි. ඊට පස්සේ driving license number. driving license එකේ නම්බරයක් තියෙනවා. එයාලගේ දන්නවා ඇති. ඒතර මේ උත්තර තුනෙන් කියන ඒවා ඔය පෞද්ගලික දත්තයට විතර වැටෙනවා නම් ඒ උත්තරේ දාන්න. තව එකක් තියෙනවා driving license number. අනිත් එක IP address. IP address එකක් තියෙනවා. එතකොට මොකද්ද මේ උත්තර දෙකෙන් පෞද්ගලික personal data යටතට වැටෙන්නේ? අන්න ඒ උත්තරේ තෝරන්න ලකුණු 8ක් හම්බෙනවා. ඔන්න ප්‍රශ්න ටික මම දැනට මේ තෝරාගත්ත ප්‍රශ්නය මම කිව්වේ මේවා එන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්, අලුත් ඒ වෙන්නත් පුළුවන් කියන්න බෑ. අපි මෙතෙක් කරපු සියලු දේවල් ගැන බලාගෙන ඉන්න. ඉරිදා මධ්‍යම රාත්‍රී 12 ඔන්න වෙලාව. රාත්‍රී 12ට පෙර මේ වැඩේ ඉවර කරන්න. ඒක තමයි ගෙරෙන්න කාරණා. මේක වෙලාවක් නෑ. නිදහසේ යමින් කරන්න හරියට කරන්න. ගමන් කිහිපයක් වුණත් කරලා වැඩේ ඉවර දාගන්න. පාස් මාක් එක මම කිව්වා 70. හරි. මම ට්‍රයල් එකක් පෙන්නන්න චුට්ටි ට්‍රයල් එකක් කරන විදිය එතකොට යාළුවගේ ප්‍රශ්න ගැන හොයන්න එපා. යාළුවට එන්නේ ඕක නොවෙන්න පුළුවන්. හරිද? ඒ නිසා හිතන්න එපා. මට ආවේ ඕක නෙවෙයි මේ මම වැරදි එකක් දන්නේ නැහැ කරන්නේ. එක්ක යාළුව වැරදි එකක් දන්නේ නැහැ කරන්නේ. එහෙම හිතන්න එපා. එක හැම එක්කිනාටම එකම ප්‍රශ්න ටික නෙවෙයි ඉන්නේ. හරි.
ඉතින් තමන්ට හම්බ වෙන ප්‍රශ්නේ කරන්න අනුන් වෙන හොයන්න දෙයක් නැහැ. ඉතින් කරන්න තියෙන්නේ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම එකක් දැන් පෙන්නන්නම්. ඉන්ටර්නෙට් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මාර ස්ලෝ වෙන විතරයි. හරි මෙන්න මේ වෙබ්සයිට් එකට ගියා. වෙබ්සයිට් එකට ගියාට පස්සේ අහුම් පහළට යනකොට මේ මම ඉතින් කලින් කියලා දෙන්නේ මේ සයිබර් සිකියුරිටි ethical hacking පාඨමාලා. ඔන්න ඔක ක්ලික් කරන්න තියෙනවා. හරිද? මේ ක්ලික් කරා. ටිකක් ස්ලෝ ඉන්ටර්නෙට් එක නම්. හරි ඔන්න ලෝඩ් වුණා. හරි ලෝඩ් වුණා. මේකේ පහළට යනකොට තාම ලෝඩ් දුන්නේ නැහැ. ලෝඩින් අරගෙන යනවා තියෙන්නේ. ඉතින් මේ සයිබර් සිකියුරිටි අර වෙනද මම කරන ලින්ක් එක දාන්න අන්නේ ලින්ක් එක දාන්න තැනට යටින් තමයි මේ ප්‍රශ්නිකම දාන්නේ. ඔව් ලෝඩ් වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් සිග්නල් නම් හරිම අවුල්. ඒකයි මේ ලෝඩ් දුන්නේ නැත්තේ. මේ වෙනවනේ ලෝඩ් වෙන්නේ නැහැ. මම මේ ගෲප් එකට ස්ක්‍රීන්ෂොට් දෙකක් විතර දාන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි. පාඩියේ මේ තැනට ගියා. මෙතන ප්‍රශ්න ටික වැටෙනවා. උත්තර තෝරලා යන්න තියෙන්නේ. ඊළඟ අන්තිමට සබ්මිට් කියලා බටන් එකක් තියෙනවා. සබ්මිට් බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට මේ ලකුණු බලා ගන්න ඉතින් මම දාන්නම්. ලකුණු බලා ගන්න ඉතින් මම මේ ෆෝන් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ගෲප් එකට දාන්නම්. ලකුණු බලා ගන්න ඕන නම් මොකද්ද ඔබන්න ඕන පොත්තම කියන එක මම දාන්නම්. එතකොට මේ විභාගය අනිවාර්යෙන් කරන්න ඒ විදිහට හරි. ඉතින් මම ක්ලෝස් කරනවා. මම පේන්නන්නේ දෙයක් නැහැ. මොකද මේ ඉන්ටර්නෙට් නම් හරිම අවුල් අප්පම විකාරයක්. ඩයලොග් සිග්නල් හොඳටම තියෙන නිසා තමයි රවුටර් එක ගත්තේ. හැබැයි මේ දැන් නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. හරිම ජරා මට්ටමට එක වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ මම හිතලා ප්‍රශ්න ගැන කිව්වා, විභාගය ගැන කිව්වා, ඉස්සරහට කරන්න ඕන විදිය පන්ති ගැන කිව්වා. එතකොට මේ දේවල් අනිවාර්යෙන් කරන්න. මේ ඔයාලා සල්ලි දානකොට මේ රිසිප්ට් එක අනිවාර්යෙන් WhatsApp කරන්න නම්බර් එකට. ඒ නම්බරේ WhatsApp කරන්න. එතකොට ඔයාලා කරන මේ WhatsApp කරන හැම දෙයක්ම රෙකෝඩ් වෙලා තියෙන්නේ. සමහරවල්ලාට මම සමහර කීප දෙනෙක්ට මේ මැසේජ් දාලා ඇහුවා මේ ඔයාලගේ මේ සල්ලි උප රිසිප්ට් එකේ නම මොකක්ද කියන එක. ඒ හේතුව තමයි මේ ඒ රෙකෝඩ් වෙනස් වෙලා. ඒ කියන්නේ සමහරවිට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරිද? කම්පියුටර්නේ. මේ කම්පියුටර් එකක් කියලා කිව්වට පස්සේ ඒක 100% සත්‍ය වෙන්නේ නැහැ. ඔයාලා දන්නවනේ සමහරවිට කම්පියුටර් පිස්සු නටනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේ සමහරවිට ඒක විකාර කරනවා. හොඳ උදාහරණයක් මම කියන්නම්. ඊයේ පෙර තමයි ලංකා බැංකුවට ගියා නෑ සල්ලි වගේ එකක්. හරිද?
කාඩ් එකෙන් සල්ලි වගේ ගන්න ගියා. මම ලංකා බැංකුව කියලා කියන්නේ හේතු උනේ මේ බැංකුවකට මුකුත් කියන කතාවක් නෙවෙයි. මම මේ කියන්නේ සිස්ටම් වල තියෙන ප්‍රශ්න. නැත්තම් ඔයාලා කල්පනා කරයි මේ එහෙම කොහොමද වෙන්නේ කියලා. ලංකා බැංකුවට තමයි ගියේ. ගිහිල්ලා රෑ සල්ලි වගේ ගන්න ඊට පස්සේ මේ කාඩ් එකේ දැම්මම පස්සේ කරනවා මේ අවලංගු කළ කාඩ් පතකි කරුණාකර කළමනාකරු මුණ ගැසෙන. ඔන්න මාර කතාවක් ඉතින්. එහෙම වැටෙනවා. ඉතින් මම 4-5 බැලුවා කාඩ් එක අරන් චුට්ට වෙලාවක් ඉඳලා ආයෙ අරන් බැලුවා. ඒ කොහොමවත් යන්න බෑ. සෝරි තාවකාලිකවත් හිටුවාද එහෙම වැටෙන්නේ. මට අමතක වුණා. කාඩ් පත තාවකාලිකවත් හිටුවායත කරුණාකර කළමනාකරු හමුවන්න. කොහොමද වැටෙන්නේ? කොහොමවත් සල්ලි ගන්න බැරිනවා. ඊට පස්සේ මේ මම මොකද හදිසියකට මොන හරි ලොකු වැඩකට සල්ලි වගේ ගන්න ගියේ. මහලු ගානකුනේ රුපියල් 2000 වුණා. ඉතින් ගහන ඒ වගේ ඒ කියන්නේ ලක්ෂ ගාණක් ගන්න ගියා නම් කොහොම වැටෙන්නේ සාධාරණයි. මොකද ලොකු ගාණක් නේ. එතකොට ඉතින් ලොකු අකීමක් තියෙනවා. ඒක හරියට දෙන්නේ නැහැ. මම මේ රුපියල් 2000ක් වේ ගන්න ගියේ මට මතක විදියට. කුමාරි මේ එහෙම ගන්න ගියන් තමයි වැටුනේ. ඉතින් ඊට පස්සේ මම වැඩේ අතහැරලා දාලා ඊට පස්සේ බැංකුවට ගියා. ඉතින් මම කැමති නැහැ පෝලිං වල ඉඳලා බැංකුවට යන්නත් ඉතින් ප්‍රශ්නයක් නේ මේ දවස්වල. මැෂින් තියෙන ඒවටනේ. ඉතින් ගිහිල්ලා බැලුවට පස්සේ මේ මං ඉතින් ගෙලින්ම ගිහලා මෙහෙම ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ කාඩ් එක ගහලා බලපුවා මොකද ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙම වැටුණා කියලා. පොඩ්ඩක් ආයෙ දාලා බලන්න. ඉතින් ඊට පස්සේ වෙලෙමායි මැෂින් එකට ගිහලා දාලා බලුවා මොකුත්ම කතන්දරයක් නැහැ සල්ලි ගන්න පුළුවන්. ඉතින් අන්නේ වගේ පිස්සු නරනවා. හරිද? ඒ නිසා මේ කම්පියුටර් එක කියලා කියන්නේ මේ 100%ක්ම හරියට මුක්තව දෙන මේ නිවැරදි මැෂින් එකක් නෙවෙයි. ඒකයි මම මේ කියන්න උත්සාහ කරේ. ඒ නිසා ඒවයි අඩුපාඩු වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ ඒ වගේ අවස්ථාවක් තමයි මේ අර ඔයාලා යපු රිසිට් වල මේ විස්තර පොඩ්ඩක් එහා මෙහා වුණේ ඒකයි. ඉතින් මේ ඒතර මේ තව කාරණාවක් ගැන මතක් වෙච්ච නිසා මේ ඔක්කොම කතා කරන්නේ මේ ඔයාලට මතකද මම කලින් දවසක් කිව්වා මේ අර සල්ලි account වලින් හැක් වෙන කේස් එක. හැක් වෙනව නෙවෙයි. සල්ලි account වල තියෙනවා මේ අදිනවා කියලා කතන්දරයක්. මම කලින් කිව්වා ඒක මම හොයලා බැලුවා මොකද කතන්දරය කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒකේ නමක් තියෙනවා මම ඒ නම කියන්නේ නැහැ. නම කිව්වොත් එහෙම ඒක ඒ කියන්නේ ඒක හොඳ නැහැ. නම කියන්නේ හොඳ නැහැ. නම කිව්වොත් එහෙම ඒක බැංකුව නමක් නෙවෙයි. යම්කිසි සේවාවක් තියෙන නම මම කියන්නේ නැහැ. කිව්වොත් ඔයාලත් ඒක වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකයි කියන්නේ නැත්තේ. ඒ සේවාව හරහා අපිට පුළුවන් මේ ගිණුම් අංකය සහ OTP කෝඩ් එකක් ඕන. හොඳේ ටෙලිෆෝන් නම්බර් එක දැන් අපි දන්නනේ අපේ ලංකා බැංකුව නම් අපි ලංකා බැංකුවට දීපු ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනනේ මැසේජ් දෙන්න. අන්නේ නම්බර එකත් ඕන. එතකොට මේ බොහෝ දුරට අපි හිතමු මේ යම් කිසි කෙනෙක් Facebook එකේ දාලා දෙනවා මට අපි මේ අසරණ අයට උදව් කරනවා සංවිධානයක් අපේ මේ පහත අංකයට පහත ගිණුම් අංකයට මුදල් බැර කරන්න. ඔහොම දාලා තියෙන ඊට පස්සේ දාලා තියෙන විමසීම් කියලා නම්බරයක් දානවා. මතක තියෙන්නේ දැකලා තියෙන ඔයාලා. ඒකේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. ඔහොම වගේ හොරකම් කරන කෙනෙක්ට account number එක සහ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවනේ ඔන්න ඔහොම විමසීම් කියලා. හරි. එතකොට වෙන්නේ මම අර කිව්ව යම්කිසි සේවාවක් තියෙනවා. ඒ සේවාවට දුරකථන ගිණුම් අංකය දුන්නාම ඊට අමතරව ආයි දෙන්න ඕන මේ OTP එකක් ඉල්ලනවා. OTP අහලා තියෙන one time passcode OTP. ඒ OTP එක ගන්න මේ අර ගිණුමේ වළංගුතාවය පරීක්ෂා කරන්නේ. හරි. එතකොට මේ ගිණුම් අංකය දාලා කෝල් එකක් ගන්න. ගිණුම් අංකේ Facebook එකේ තියෙනවනේ. ඒක ටයිප් කරනවා. ටයිප් කරලා අර ටෙලිෆෝන් නම්බරට කෝල් එකක් කරනවා. ටෙලිෆෝන් නම්බරට කෝල් එකක් කරලා අහනවා අපි මේ මෙහිම ආයතනයකින් අපි කැමති වට උදව්වක් කරන්න කොහොමද කරන්න ඕන අර මේ විස්තර අහනවා. හරිද? එතකොට මේ ඇහුවට පස්සේ සල්ලි දාන විදිය ඔහොම ඒ කියන්නේ සල්ලි නම් අපි දානවා ඔහොම කියලා කියනවා. එතකොට චූටි රුපියල් ප්‍රමාණයක් නෙමෙයි. ගිණුම් අංකය දාලා ඕකේ කරනවා. ඒ සේවාවෙන් ඕකේ කරලා පස්සේ OTP කෝඩ් එකක් එනවා. වැදගත්ම කාරණා තමයි. ඒ සේවාව පාවිච්චි කරලා OTP එකක් ඉන්නේ බැංකුවෙන් නෙවෙයි. හරි බැංකුවෙන් නෙවෙයි එන්නේ. ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. සත ගාණක් කැපුණයි කියලා මැසේජ් එක. 775ක් එහෙම නැත්නම් 705ක් ගිණුමට වැටුණා අන්න ඒ වගේ මැසේජ් එකක් එනවා. අපි හිතමු 775ක් ගිණුමට වැටුණා කියලා මැසේජ් එකක් එනවා. ඒතකොට කරන්නේ අර කෝල් එක දෙන හැක මේ පුජ්‍යලයා මොකද කරන්නේ? කියන ඔන්න මම 7 ගාණක් දැම්මා. ඔයාගේ account එකට ආවද කියලා චුට්ටක් check කරලා බලන්න. ඊට පස්සේ අරයා කියනවා ආවෝ ඇවිල්ලා තියෙනවා. කෝල් එකේම ඉන්න ගමන් කරන්නේ. ඊට පස්සේ අරයා කියනවා ආවෝ 770 කී ඕස් පොඩි ගාණක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ අහනවා අරයා එහෙමද මේ කීයක් වගේ වැටුණද කියලා අහනවා. 775ක්
අපි හිතමු 175 කියලා මෙයා කියනවා. 175 කියවන වැටුණා. එහෙමද එහෙනම් මම ඊළඟ ටිකක් දාන්නම් කියලා දානවා. ඒ දාන්නේ ඒ 175 කියලා කියන්නේ මොකද්ද? OTP එක. ඔන්න වැදගත්ම කාරණාව. 175 කියලා කියන්නේ OTP එක. එතකොට OTP එක තමයි 175. ඒතර එයාට අඩුපාඩුනේ මොකද්ද OTP එකනේ. ඒතර 175 කියන OTP එක අපේ ටෙලිෆෝන් කෝල් එක උස්සන කෙනා කියනවනේ. ඒ ගිනුම් හිමියා කියනවා හැකර්ට. හැකර් නැත්තම් ඒ හොරකම් කරන කෙනා. කිව්වට පස්සේ එතනදී ගණදිනුව සාර්ථකව සිද්ධ වෙනවා. ඔන්න කතාව. එතකොට ඉතින් ගිණුමේ සල්ලි ටික ටොස් ගාලා එකපාරම දෙකම අදිනවා. ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒක මම ටිකක් හොයලා බලුවට පස්සේ මේ කතාව දැනගන්න හම්බුනේ. එතකොට ඔතන මේ OTP මම අර කිව්වනේ OTP bypass කතන්දරය. bypass කතන්දරේ සමහර අවස්ථාවල පාවිච්චි වෙනවා. සමහර අවස්ථාවලදී අර මම කිව්ව සත ගානේ OTP කේස් එකක් එනවා. ඔන්න ඔය ක්‍රම වල තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ගිණුම් අංක ගැන අහලා අපි මේ සල්ලි දාන්න හදන්නේ පොඩි සල්ලි ඔන්න අපි සල්ලි දැම්මා සත ගාණක් වගේ හම්බුණාද? එහෙම නැත්නම් ඔය වගේ මොකක් හරි මැසේජ් එකක් මොනවා හරි දෙයක් ඇහුවොත් කවදාවත්ම උත්තර දෙන්න එපා. ඒක තමයි වැදගත් කාරණාව. කවදාවත් උත්තර දෙන්න එපා. එහෙම ගාණක් කිව්වොත් ඔයාගේ සල්ලි ටික ඒෂණයෙන් කැපෙයි. හරිද? ඒ නිසා මේ ඕක තමයි ක්‍රමය. මම මේවා කියන්න ඕන හේතුව උනේ මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන නිසා. හරි. එතකොට මේ එකත් ඉවරයි. අපි එහෙනම් යන් අපේ හැකින් එකට. එතකොට අපේ වැඩසටහන සම්පූර්ණයි. සර් පේපරේ වෙබ්සයිට් එකට දාලා තියෙන්නේ. වෙබ්සයිට් එකට මම ට්‍රයල් එකක් දැම්මා. මට ඒකට ය아가න්න දෙන්නේ නැහැ චුට්ටක් වල පෙන්නන්න මේ අද රැයට යන්න. හරි අද රැය මම වෙලාව කියන්න. අද රැය 9:20ට වගේ යන්න. 9:20ට වගේ ගිහලා බලන්න. ඊට පෙර යන්න එපා. 9:20ට වගේ යන්න. ගිහලා බලන්න. මම දැන් හැකින් එක කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ හැකින් එක කරන විදිය ඔක්කොම කරලා පෙන්නන්නම්. ඔයාලා දෙන බලන්න විතරයි. හරි. එතකොට මම ඩෙස්ක්ටොප් එක ෂෙයා කරන්නම්. හරි. හරි. ටෙස්ට් කියලා දිනවා. මේ තමයි මගේ ෆයිල් එක. මම මේකට පාවිච්චි කරනවා පෙන් ඩ්‍රයිව් දෙකක්. හරිද? පෙන් ඩ්‍රයිව් දෙකක්. ඔන්න මම එක පෙන් ඩ්‍රයිව් එකක් ගහනවා. this PC වල මම ගිහලා පෙන්නන්න. හරි. හරි. ඔයාලා වෙනදී මෙන්න මේ Windows 10 Pro කියලා කියන්නේ මගේ එක පෙන් ඩ්‍රයිව් එකක්. හරි මේක රීනේම් කරගන්නම්. පෙන් 1 කියලා. හරි පෙන් 1 කියලා මම රීනේම් කරගත්තා. පෙන් 1 කියලා කියන්නේ මගේ 4GB එක. එතකොට මේ තවත් මම පෙන් එකක් පාවිච්චි කරනවා. තවත් පෙන් එකක් මම පාවිච්චි කරනවා. හරි ඒක දින මේ CCMO මොකක්ද තියෙනවා. මේ තියෙන්නේ මගේ Windows 11 එක. මම 11 කියලා දානවා. Windows 11 bootable කරපු පෙන් එක තමයි මේ තියෙන්නේ. මම ඒකට 11 කියලා දාගන්නවා. දැන් පැහැදිලිනේ. මේ pen 1 කියලා කියන්නේ එකක් Windows 11 කියලා කියන්නේ තවත් එකක්. එතකොට Windows 11 කියන එකේ ෆයිල් තියෙනවා. කියනවනේ. දැන් මේකේ තියෙන Premiere Pro කියන ෆයිල් එකක් තියෙනවා. GB විශාල ප්‍රමාණයක තියෙනවා. හරිද? GB 2.5 Pro එකක් තියෙනවා. pen කියන එකේ දැනට මේ ෆයිල් වගේක් තියෙනවා. දැනට ෆයිල් වගේක් තියෙනවා. ඒක මම මේක ෆෝමැට් කරගන්නවා. ෆෝමැට් කරගත්තත් එක නැතත් එකයි. නෑ මම ෆෝමැට් නොකර ඉන්නම්කෝ. ඉවරයි එතකොට. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මේ partition letter partition මේකේ C D E F G එතකොට මගේ pen කියන එක H partition එක H I කියලා partition එකක් තියෙනවා 11 කියලා partition එක. තේරෙනවද? 11 කියන එකේ partition letter එක I pen කියන එකේ H. හරි. එතකොට මම කරන්න හදන්නේ මෙන්න මේ දේ. හොඳට මතක් කරගන්න. මම කරන්න හදන්නේ 11 කියන පාර්ටිෂන් එක ෆෝමැට් වෙන්නයි මේ හදන්නේ. 11 කියන පාර්ටිෂන් එක ෆෝමැට් වෙන්න හදන්නේ pen කියන එක ගැහුවාම මේකේ H පාර්ටිෂන් එක කියන අදාළ නැහැ. pen මගේ මේ pen එක මම කියවනේ මේ pen එක ගැහුවාම H කියන පාර්ටිෂන් I කියන පාර්ටිෂන් එක මැකෙන්නයි හදන්නේ. pen එක ගැහුවාම I කියන පාර්ටිෂන් එක මැකෙන්නයි හදන්නේ. මොනවද තමයි කරන්න හදන්නේ. මම දැන් ආපහු කෝඩ් එකට යන්න.
බොහොම Sir? සරල කෝඩ් එකක් තියෙන්නේ. සර් ඔව් කියන්න. ඕක නේද එක දවසක් කරේ ඔව් ඕක තමයි කරේ. මේක එදා කරලා පෙන්නුනේ නැහැ. මම ඒක කරලා පෙන්නුනේ මේ හදන්නේ. එතකොට ඔන්න මම ෂෙයා කරන්න. හරි. මෙන්න මේක තමයි කෝඩ් එක. RDSQD තිබ්බයක් ඇලේරක්. එතකොට මේ කෝඩින් එකේ ලොකු කතන්දරයක් තියෙනවා. මේ RDSQ කොහොමද තියෙනවනේ. මේ කියන්නේ මේ කමාන්ඩ් දෙන්නේ. මේ කමාන්ඩ් තමයි මේ කෙටි කරලා දෙන RDSQD ඔහොම තියෙන්නේ කමාන්ඩ්. හරිද? ඒ කමාන්ඩ් ගැන මම මෙතන කියන්න යන්නේ නැහැ. කිව්වොත් එහෙම වෙලාවක් මදි වෙනවා. එතකොට මේ කමාන්ඩ් ගැන අපි ඉස්සරහට කතා කරමු. දැනට මේ පේනද මේ කැපිටල් D අකුරක් තියෙනවා. මේ D අකුර ඔයාලා කරන්න ඕන පාර්ටිෂන් ලෙටර් එක දාන්න ඕන. මේ පාර්ටිෂන් ලෙටර් එක I. මේ මම කියන්නේ මේ වරහන් ඇතුලේ තියෙන ලෙටර් එකනේ දැක මේකට I දානවා. මම කැපිටල් D අයින් කරලා I කියන එක දානවා. I කියන එක දාලා ෆයිල් save as මම යනවා. save as ගිහිල්ලා test.dat කියලා ගහනවා. මම සිම්පල් වලින් ගහන්නම්. ප්‍රශ්නයක් නැහැ. BAT කියලා ගහලා save as type all file දාලා මම desktop එකේ save කරනවා. හරි. මේ වැඩේ කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි අනිත් පැත්ත ලේර ගහන්නේ shift එකත් එක්ක enter button එක ගාව දෙනවා key එක. අන්න ඒක ගිහම හරි. හරි. එතකොට මම ආයි screen share එක මාරු කරනවා. මතකද? එහෙම කරාම හරි. ඊට පස්සේ ආයි යමු desktop එකට. හරි. desktop එකේ මේ බලන්න test කියලා file එක තියෙනවා. test කියලා file එක තියෙනවා. එතකොට මේක කරද්දී අනිවාර්යෙන් virus guard එක off කරගන්න. අපි හිතමු Windows 10 වගේ නම් Windows Defender එක අනිවාර්යෙන් off කරලා තියාගන්න. නැත්තම් මේක block කරන්න පුළුවන්. block කරලා cancel කරන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේ අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේදී අපි යනවා මේකට පොඩි tool එකක් තියෙනවා. පොඩි software එකක් තියෙනවා මේ auto run creator. හරිද? auto run creator. USB auto run creator කියලා. ඒක ගත්තොත් අපි ලේසියෙන් කරන්න පුළුවන්. නැත්නම් අපි ආපහු code type කරන්න ඕන මේක run කරවන්න. මේක run කරවන්න අපි ආයි code ගහන්න ඕන. එහෙම නොකරන්න නම් අපිට පුළුවන් මේ software එක ගන්න මේ tool එක ගත්තා. මම open කරා. ඒක install කරගෙන තියෙන්නේ. code එක කරා. next නා close කරලා දාමු ඉවරයි. දැන් අපි කරන්නේ මෙතන මේ පේනද program to run or document to open automatically. මේකට ගියා select දුන්නා. select දීලා desktop එකේ තියෙන මේ test කියන ෆයිල් එක තෝරනවා. මෙතන program file මේක all file දෙන්න ඕන. all file දීලා ඔහොම පහළට යනකොට තියෙනවා මේ test කියන එක තියෙනවා. open කියලා දුන්නා. මෙන්න මේ location එකත් එක්ක මේ path එක තියෙනවා. හරිද? තියෙනවා. ඊට පස්සේ create in this drive or folder මේක කොහාට set කරන්න කියලා යහන්නේ. ඒකට අපි කරන්නේ අපි යනවා USB drive අපේ USB එක මොකක්ද? දැන් මම හදන්නේ H කියන එක ගැහුවට පස්සේ ආයි පෙන්නන ස්ක්‍රීන් ෂෙයාර් එකක් දාලා මෙන්න H කියන එක ගැහුවට පස්සේ තමයි I එක ෆෝමැට් වෙන්න හදන්නේ. එතකොට අපේ පාර්ටිෂන් එකේ ලෙටර් එක H එකට තමයි මේක හදන්න යන්නේ. එකට හදන්න යන්නේ I ෆෝමැට් එකෙන්. එතකොට මම ආයි ඩෙස්ක්ටොප් ෂෙයා දාන්නම්. හරි. හරි මේකනේ මට අමතක වුණා මේකේ මේ ඔටෝ මේ USB auto run create එකකින් software එකක් ඇත්තේ මම ඒක ස්ක්‍රීන් ෂෙයා කරන්න අමතක වුණා. මේ මෙතෙන්ට මේ select මෙතන source file path මෙතෙන් තමයි දෙන්නේ අපි ෆයිල් එක තියෙන තැන. all file ගියා තේරුවා මෙතන program file එකෙන් all file කරන්න නැත්නම් search වෙන්නේ test කියලා අපි හැදුවේ මේ Windows එකේ තියෙන ෆයිල් එක open දුන්නා. ඒතර මේ path එක ආවා. ඊට පස්සේ මෙතන මේ create new this drive or folder මේකේ browse ගියා. ඉහිලි වෙලා අපි ගියා අපේ H තමයි letter එක H එකට දුන්නා. H එක ඔකේ. ඒතර H කියන එකට තමයි මේක හැදෙන්නේ. ඊට පස්සේ මේක අවශ්‍ය නැහැ මේක අවශ්‍ය නැහැ ලේබල් දාන්න අවශ්‍ය නැහැ ඊට පස්සේ කෙලිම ක්‍රියේට් කියන එක දෙනවා ඔන්න ක්‍රියේට් auto run අය ඉන්නේ කොපි වුණා ක්‍රියේටින් හොම මේවා ටික කරන මැසේජ් ටිකක් ආවා එතකොට ඊට පස්සේ ඔයාලට මේ මැසේජ් එක පේනවා ඇති පේනවද කියලා කියනකො ඔයාලට මේ මැසේජ් එක පේනවද මේ
අර ආපු මේක හරි ඔයාලට පේනවද මේ ෆයිල් එක? ඔව් සර්. හරි. මොකද මම යහන්නේ මේ ස්ක්‍රීන් ෂෙයාර් එක වැඩ කරන දිහා හරි. හරි ඊට පස්සේ මෙතනින් ක්ලෝස් දුන්නා. හරිද? ඊට පස්සේ ක්ලෝස් දුන්නා මෙතනින් ක්ලෝස් කරලා දුන්නා. ඊට පස්සේ ඔව් මැසේජ් chat එකක් දාලා. හරි ඊට පස්සේ අපි කරන්නේ මෙහෙම දෙයක්. මම ස්ක්‍රීන් ෂෙයාර් එක දානවා this PC. ඔන්න කරේත් මොකද්ද? h එක හැදුවා i ෆෝමැට් වෙන විදිහට. අන්න අපි h එක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලනවා. මෙන්න torrent ෆයිල් වගේක් තියෙනවා. මේ ටෙස්ට් එක torrent හොමම තියෙනවා. හරි අපි this PC ගියා. මේක තමයි බ්ලොක් කරන්න පුළුවන් මගේ වෛරස් ගාඩ් එකකින්. ඒ නිසා එක වෙන චුට්ටක් අවධානයෙන් ඉන්න ඕන. ඔන්න මම දැන් පින් එක චෙක් කරා. h එක ගියලා එකනේ i එක විතරයි තියෙන්නේ. ඒතර මම ආපහු අනේ i එක තියෙනවා. මම ඔන්න h එක ආපහු කම්පියුටරට සම්බන්ධ කරනවා. අන්න කරපු ගමන් ඔයාලට පේනවද දන්නේ නැහැ. මොකක්ද උනේ? දැක්කද වෙච්ච දේ? ඔයාලා දැක්කද වෙච්ච දේ? මම පෙන් එක ගැහුවා විතරයි. මම ප්ලග් කරා h එක ප්ලග් කරා පෙන් එක ගැහුවා විතරයි. i කියන එකේ තිබිච්ච ටික නැකුණා. අන්න වැඩ. දැක්කා සර්. ඔව් දැක්කා. එහෙනම් එච්චරයි. මේ ඔයාලා මයික් එක ඕන සර් කරලා දාපු ඇප් එකේ වැදගත්කම මොකද්ද? තේරුණේ? සර් දැන් ඕක කරන ඇප් එකක් ගත්තනේ. ඔව්. ඒකේ වැදගත්කම මොකද්ද? ඒක වැදගත්කම තමයි මේ ඒකෙදී අපිට පුළුවන් අර අපි ගත්ත ෆයිල් එක රන් කරවන්න පුළුවන් කෝඩ් නොගහ. එහෙනම් අපි ඔටෝ රන් මේක රන් කරවන්න අපි විසින් නෙමෙයි මේක ඔටෝමැටිකලි රන් කරෙව්වා. ඒතර මේ රන් කෙරෙව් එක කරේ ටූල් එකක් පාවිච්චි කරලා. ඒක තමයි ඒක ඒ software එක පාවිච්චි කරේ ඒක ඔටෝ රන් කරවන්න. නැත්නම් අපි මේක රන් වෙන විදිහට හදන්න ඕන. එතකොට ඒක තවත් කෝඩින් ඕන වෙනවා. ඉතින් එතකොට අපි software එක පාවිච්චි කරන නිසා එතකොට මේ ඒ විදිහට කරපු නිසා අපිට මේ කෝඩින් අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වුණා. හරි. ඒක අයින් කරන්න වෙන එක කොමන්ට් කරා. මොකද වෙන එක කොමන්ට් කරලා පස්සේ අර ඔටෝ රන් එක ඔක්කොම අයින් වෙනවා. එතකොට දැන් අපි කරපු වැඩේ කරේ මොකද්ද? පාර්ටිෂන් දෙට එක දෙන්නේ i. අපිට ඕන නම් d එක, e එක, f එක, g එක ඕනම එකක් දාලා පෙන් එක ගහන්න තියෙන සේව් කරලා පෙන් එක ගහුවම ඒ අදාළ පාර්ටිෂන් එක ෆෝමැට් වල යනවා. දැන් දැක්කනේ මම ඉතින් මගේ ඉවර කරන්න කියන හේතුව මේක ඉතින් ආයි ෆෝමැට් නොත් වැඩි අවුල්නේ. මම ඒ නිසා තමයි පෙන් එකක් පාවිච්චි කරේ. මට එතන පෙන්නන්න ඕන තිබුණේ අදාළ ඩ්‍රයිව් එකේ ලෙටර් එක. h ද i ද g ද e ද ගහන ඕනම එකක් අපි වෛරස් මේ අදාළ ෆයිල් එකෙන් ෆයිල් එකට දෙන ලෙටර් එකට අනුව ෆෝමැට් වීම සිද්ධ වෙනවා. ඒක තමයි කතන්දරේ. ඒකට මම පෙන්නන්න උනනවට තමයි පෙන් දෙකක් පාවිච්චි කරේ. එක පෙන් එකක් පාවිච්චි කරේ මොකද? පෙන් එක ප්ලග් කිරීම සඳහා දෙවෙනි එක සම්බන්ධ කරේ මේ අර මේ ඩ්‍රයිව් මේ පාර්ටිෂන් ෆෝමැට් වෙන බව පෙන්නන්න. එතකොට අපිට මේ ඔන්න ක්‍රමය තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපේ යාළුවෙක් වුණත් ওই විදිහට ටැග් එකක් වශයෙන් දෙන්න පුළුවන්. එතකොට ඕක ඕනෑම විදිහට හදන්න පුළුවන්. පාර්ටි මේ හાર્ඩ් ඩිස්ක් එකකට දාන්න පුළුවන්. පෙන් එකකට දාන්න පුළුවන්. CD එකකට හදන්න පුළුවන්. හරි. එතකොට මේ වැදගත්ම කාරණා තමයි මේ වෛරස් ගාඩ්ලින් බොහෝ දුරට බ්ලොක් කරන්න ඉඩ තියෙනවා. බොහෝ දුරට. ඒ නිසා සමහර විට බ්ලොක් කිරීමේ ඉඩකඩක් තියෙනවා. එහෙනම් ඔක තමයි වැඩේ. ඔන්න මම කට්ටිය ඉල්ලපු දේ දුන්නා. මේක මේ වීඩියෝ එක මම මේකට දානවා. මොකද්ද මේ YouTube එකට දානවා. අපේ channel එකේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. එතකොට මේ ඒකෙන් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට අනිත් කාරණාව හෙට පන්තිය රෙකෝඩින් එකක් විතර දෙන්නේ නැහැ. අද මේක YouTube එකට දානවා. එතකොට ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ලබන මේ ඒතකොට විභාගය අද 9:00ට වෙබ්සයිට් එකට යලා 9:20ට වගේ ගිහිල්ලා විභාගය කරන්න පුළුවන්. ඒ කරන්න ඕන දේ මම කිව්වනේ. ඒ විදිහට කරන්න. ඔයාලට පොඩ්ඩක් ඔබලා බලන්න මේ බටන් තියෙනවා submit view your result කොහොම තියෙන තියෙන පොඩ ඒකට පස්සේ ඔයාලා බලන්න පුළුවන් ලකුණු වැටෙන්නේ කොහොමද අර මේ විස්තර ටික බලන්න පුළුවන්.
එතකොට මේ අනිත් කාරණාව අනිවාර්යෙන් ඒ ගෙවීම් කටයුතු ඉස්සරහට කරන්න නැත්නම් දැන් අද විභාග කරා. අද විභාගය කරත් ලබන සතියේ මුදල් ගෙවීම් නොකරහොත් සම්බන්ධ වෙන්න බැරි වේවි. ඒක තමයි කාරණාව. මොකද මම කිව්වා මේක මම කරන කෝස් එකක් නෙවෙයි. මේක පිටරටත් එක්ක සම්බන්ධ වෙච්ච දැන් අද API දාලා මේ හැදුවේ. ඔයාලට දැන් මේක ආරම්භය තියන්න ඕන නිසා. එතකොට නම්බර එක දාලා අනිවාර්යෙන් කරන්න. ඔයාලගේ නම්බර එක දාලා විභාග කරන්න. ලබන සතියේ වෙද්දී අනිවාර්යෙන් ඒ ගෙවීම් කටයුතු සිදු කරන්න ලබන මාසයේ සම්බන්ධ වෙන්න පුළුවන් එහෙමයි විතරයි. එතකොට ලබන මාසයේ සම්බන්ධ වෙන්නේ වෙබ්සයිට් එක කරා ලින්ක් එක ගෲප් එකට දාන්නේ නැහැ. හරිද? ලබන මාසයේ සිට එහෙම කරන්නේ මේ මාසේ අවස්ථාව දුන්නේ කවුරු? ඒ කියන්නේ සමහර අය ඉල්ලීම් කරා මම ඒ අයට අවස්ථාව දුන්නා. මොකද මම මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරන්න බැහැ නිසා. එතකොට මේ එහෙනම් අදට පන්ති ඉවරයි. කියන්න ඕන කාරණා ඔක්කොම මම කිව්වා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. Windows 11 ගැනත් මම කියන්න හිටියා. ඒක ගැන කියන වෙලාව මදි. Windows 11 එක ගැන කියන්නේ ඒක වෙලාව මදි. එතකොට ඔය කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න. හෙට පන්තිය නෑ. හෙට රෙකෝඩින් එක හම්බෙන්නේ නැහැ. අනිතුරන් කියන්න කියලා තියෙනවා මට පැහැදිලි නෑ. මොකද්ද කියන්න ඕන? එහෙනම් අර account number විතරක් දාන්න කියලා මට දැන් මැසේජ් එකක් දාලා තියෙනවා. හරි. account number Windows 11 ගැන. Windows 11 ගැන කියන්න කිව්වොත් ඔය වෙලාවක ගත වෙන එක මම දැන් කියන්නේ නැත්තේ. අපි එක පන්ති දවසේ කතා කරමු. සිකුරාදා රෑ 7ට මේ සතියේ පන්තිය තියෙනවා. සිකුරාදා රෑ 7ට පන්තිය තියෙනවා. දෙවෙනිදා සිකුරාදා පන්තිය තියෙනවා. එදාට කතා කරමු Windows 11 ගැන. ඔන්න මම කියලා තියෙන කාට පන්තිය තියෙන බව. එකට සම්බන්ධ වෙන්න. එහෙනම් අදට පන්ති ඉවරයි. කියන්න ඕන කාරණා ටික ඔක්කොම කිව්වා. හරි. එහෙනම් ආයෙ ලබන සතිය හම්බෙමු. හෙට පන්තිය නෑ. රෙකෝඩින් එකක් තමයි හම්බෙන්නේ. හරි. YouTube එකේ ගිහලා බලන්න. හරි. එහෙනම් ලකුණු 70 ගන්න විභාගෙට නැත්තම් පාස් වෙන්න බැරි වෙයි. ඒකත් මතක් කරගන්න. එහෙනම් අදට පන්ති ඉවරයි. හරි.